ශන්තේර පහළමන. වාක්‍යන මාංශවත්ය උන්වහන්සේ ජීවමානව උන්වහන්සේගේ වචනය තුළ ප්‍රකාශ වන දෙවියන් වහන්සේ හලලුය මුළු ලියවිල්ල තුළ උන්වහන්සේ ජීවමානයි උන්වහන්සේ වචනයක් පාසා උන්වහන්සේගේ අභිමුඛත්වය රඳවන්නා වූ දෙවියන් වහන්සේ අපි නමස්කාර කරන දෙවියන් වහන්සේ හලලුයා ස්වාමිනේ මෙන්න මගේ රජුන් වහන්සේ ඔබ වහන්සේව දැන හඳුන ගන්නට ඔබ වහන්සේට කතා කරන්නට අපේ මාධ්‍යක්ව තිබෙන ඔබ වහන්සේගේම දේව වචනය කෙරෙහි අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේ තුළ යොමු වෙනවා ස්වාමිනී මේ මුළු වචනය පුරාවට වහන්සේ ක්‍රියා කරමින් මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේම ස්වාමීන් වහන්සේ අපි කෙනෙකුට උපකාර කෙරේවා මගේ ජීවමාන ජේසුනේ මගේ දෙවියන් වහන්සේ වචනය තුල ඔබ වහන්සේව සොයා ගන්නට වචනය තුල ඔබ වහන්සේව හඳුනා ගන්නට වචනය තුල ඔබ වහන්සේව අවබෝධ කර ගන්නට ඔබ වහන්සේගේ ස්වාමීන් වහන්සේ හදවතේ පණිවිඩය ඔබ වහන්සේ මේ වචනය තුලින් අපේ කෙනෙකුට කතා කරමින් ඔබ වහන්සේ අප කෙරෙහි එළිදරව් වේවායි කියලා ආඥා කරනවා ස්වාමිනේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන් මේ මුළු වචනයට මේ මුළු කාලයට විරුද්ධව ක්‍රියා කරන මේ මුළු ස්ථානයට පව විරුද්ධව ක්‍රියා කරන මේ මුළුම සතුරාගේ බලය ඒ මුළු අන්ධකාරයේ ක්‍රියාව පහත භූමියේ මධ්‍ය අවකාශයේද ඉහළ අවකාශයේද අපි නාසරී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවල බලයෙන් ශාපකට බඳ තහනම් කරන අතර ඔබ වහන්සේගේම ශුද්ධ හස්තය අපේ කෙනෙකා තුළ නිදහස් කරමින් හලලුයා ශුද්ධාත්මය ඔබ වහන්සේ අපට උපකාර කෙරේවා ඔබ වහන්සේගේ වචනය හදාරන්නට ඔබ වහන්සේගේ වචනය අනුව යන්නට වචනේ ජීවිතය තුළ ස්වාමීන් වහන්සේ දාල කරගන්නට ඔබ වහන්සේ අපට උපකාර කෙරේවා වචනය තුළ ජීවත් වෙන්න උපකාර කරන සේක්වා වචනය තුළ ස්වාමීන් වහන්සේ අපේ ජීවිත වෙනස් කරගෙන හලලුයා අද දවසේ උදෑසන කතා කළා වාගේ ස්වාමිනේ එදා කැඩපතෙන් ස්වාමීන් වහන්සේ අපේ ජීවිතය බලනවා වගේ අපේ ශරීරය දෙස අප දෙස බලනවා වාගේ ස්වාමීන් වහන්සේ නමුත් අපගේ අන්ධකාරය නෙවෙයි ස්වාමීන් නමුත් අපේ කැඩපතෙන් මේ වචනය තුලින් අප වහන්සේව අප තුලින් දකින පිණිස ස්වාමීන් වහන්සේ එතෙක්ම අපිට වෙනස් වෙමින් ස්වාමිනේ වචනය අනුව ජීවත් වෙන්න ගමන් කරන්න වහන්සේ අපට වරම් දෙන සේක්වා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ මුළු වචනය තුල වහන්සේ ක්‍රියා කරමින් මගේ දෙවියන් වහන්සේ හලලුයා ඔබ වහන්සේගේ අනුග්‍රහයත් කරුණාවත් මේ වචනය තුලින් අප තුළ නිදහස් කරමින් ඔබ වහන්සේගේ හදවතේ පණිවිඩය ඔබ වහන්සේ අපේ කෙනෙකුට තුළ නිදහස් කරේවා කිසි මිනිසෙක්ගේවත් මගේවත් ස්වාමීන් වහන්සේ වචනයක් නොවේ හඬක් නොව පණිවිඩයක් නොව ස්වාමීන් නමුත් ඔබ වහන්සේගේ හදවතේ පණිවිඩය ඔබ වහන්සේ අපේ කෙනෙකා කෙරෙහි එළිදරව් කෙරේවා ඔබ වහන්සේ ජීවමානව වචනය තුළ වැඩ වාසය කෙරේවා හලලුයා ජීවමානව ඔබ වහන්සේ වචනය තුළින් ප්‍රකාශ වේවා එළිදරව් වේවා නාසරී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අතුතුම් බලන්තු නාමයෙන් ආමේන් ආමේන් හලලුයා ස්වාමීන් වහන්සේ වේවා ප්‍රශංසා වේවා මහිමේම වේවා හලලුයා හොඳ අපි ප්‍රේමය ගැන කතා කරන්නේ අපි ප්‍රේමය ගැන කතා කර දැන් අපි ඉන්නේ කොයිද පරිච්ඡේදය 14 ආමේන් නේද ස්වාමීන් වහන්සේ මොකද කියන්නේ ප්‍රේමය අනුව යන්න ආමේන් ප්‍රේමය අනුව යන්න ආත්මික දීමනා වලටද ආශා වෙන්න ප්‍රේමය අනුව යන්න කියනවා නමුත් ආත්මික දීමනා වලට ආශා වෙන්න කියනවා ආමේන් අපි ඒ ප්‍රේමය අනුව යනවා කියන්නේ අපි අනිවාර්යයෙන්ම ප්‍රේමය පිටිපස්සෙන් තමයි අනුව යනවා කියන්නේ නේද අපි ප්‍රේමය හඹා යන්න ඕනේ අපි ප්‍රේමයේ පසුපසින් අපි ගමන් කරන්න අවශ්‍යයි ආමේන් ආත්මික දීමනා වලටත් ආශා කරන්න. ඒ කියන්නේ ආත්මික දීමනා කියන්නේ අපිට පැත්තකින් ලැබෙන ආශිර්වාද බෝනස්. ආමේන්. අපේ මහා මාර්ගය යනවා නම් අපේ මහා මාර්ගයක යනවා නම් අපි මොනවාද? ඒක තමයි ප්‍රේමය කියන මාර්ගය තුල යන්න. ගමන් කරන්න. ආමේන්. නමුත් අපේ ආත්මික දීමනා වලට ආශා වෙනවා නම් ඒ කියන්නේ මොනවාද? අපි යන ගමන් ඔය නේ රටකොච කොට්ටක් කනවා. නේ අරගන්නවා අන්නාසි ටිකක් කපලා ගන්නවා. ඒ මොකද ගමනේ යනකොට අපිට ටිකක් චුට්ටක් නිකන් හපහපා යන්න කම්මැලිකමට නිදිමත එනවට නේද බඩ චුට්ටක් පුරව ගන්න. ඉතින් අපි එක එක කඩචෝරු මඟ ගමන යන ගමන් ගන්නවා නේද? ඒතකොට ඒ වගේ දෙයක් තමයි ආත්මික දීමනා කියන්නේ. ඒ නිසා මේ දේවල් වලට ආශා වෙන්න, මේ දේවල් එපා කරන්න එපා. ආමේන්. මේ දේවල් ආශා වෙන්න රටකජු ගොට්ටක් ගන්න එක කමක් නැහැ. ආමේන්. හලලුයා චොක්ලට් කෑල්ලක් හරි හපාපා යන්න එක කමක් නැහැ. රටින්දි කෑල්ලක් හපාපා යන්න කමක් නැහැ. කෝපි කරක් චායි එකක් බොන්න කමක් නැහැ. හලලුයා. ආමේන්. ආස වෙන්න. ආමේන්. හලලුයා ආස වෙන්න කියන මොකද උන්වහන්සේ කියනවා ආස වෙන්න. ආමේන්. මොකද මේ ගමනේදී අපිට අවශ්‍ය වෙයි සමහර විට. ගමනේදී අපිට මේ ගමනේ දිගටම ගෙනියන්න නේ. අර රටකජු කොට්ටයි නිකන් අර කරක් චායි එකයි ඔය අනම්මන චුට්ට තිබ්බම අපිට ඒ ගමනේ යන්න තාස හිතෙනවා නේ. නේ ඒ වගේ තමයි එතකොට මේ දේවල් වලට ආශා වෙන්න. නමුත් ඔයාගේ ගමන
ඔයාගේ ගමන රටකජු ගොට්ට නෙමෙයි. ඔයා යන්නේ ගමාර්ගේ රටකජු ගොට්ට කන්නවත් කරක්ෂායක හින්දවත් නෙමෙයි. ආමේන්. ඒක ඔයාට බෝනස් හම්බෙන දෙයක්. ආමේන්. ඒක ඔයාට අත්‍යවශ්‍ය නැහැ. ඔයාගේ සුව කිරීමේ දීවනාව ඔයාට අත්‍යවශ්‍ය නැහැ. ඔයාගේ අන්‍ය භාෂාව ඔයාට අත්‍යවශ්‍ය නැහැ. ආමේන්. හලෙලූයා. එතකොට මලුන් නැගිට්ටවීම එක එක හාස්කම් කිරීමේ දීමන ආශ්චර්ය කරන දීමන අත්‍යවශ්‍ය නැහැ. ආමේන්. නමුත් ඔයා යන්න ඕනේ ප්‍රේමය කියන මාර්ගේ. ප්‍රේමය කියන මාර්ගේ නවතිලා ඔයා රටකජු කොට පස්සේ ගියොත් එහෙම ඔයාට යන්න වෙන රටකජු මුදලාලිගේ ගෙදර. ආමේන්. ඔයා ඒක නවත්තලා කරක්චායි වනසයාගේ ගෙදර යන්න බැපා. ඒ බංගලිකාරයා ගෙදර යන්න එපා. ආමේන්. හලෙලූයා. ඒ වෙලාවේ යා කරක්චායි කදලදී ඒක අරගෙන ඔයා ඉතිරි ගමන යන්න. ඔයාගේ ප්‍රේමය කියන මාර්ගේ ඔයාට යද්දී ගමන ඉන්ට්‍රස්ට් වෙන්න මොකද්ද නේ ගමන පොඩ්ඩක් ගමනක් වගේ දැනෙන්න අපිට ඇඟට දැනෙන්න නේ ඒකට තමයි අපිට ඒ ආත්මික දීමනාවලින් ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්නේ ප්‍රධාන කොට ධර්ම වාක්‍ය කියන්ට ආශා වෙන්න ඔක්කොටම වඩා ධර්ම වාක්‍ය කියන්න ආස වෙන්නලු මොනවද ධර්ම වාක්‍ය කියනවා කියන්නේ මොනවද ධර්ම වාක්‍යයක් කියන්නේ පාස්ටර් ඇහෙන්නේ මට ඇහෙන්නේ ඔව් ඔක්කොම ඇහෙන්නේ ඇයිදන්නේ මම ෆෝන් එකේ වොලියුම් මඩියුපුර දාලා තියෙන ඩබල් එක ඇහෙන්නේ දැන් ඇහෙනවද දැන් ඇහෙනවද එන්න මං ආපහු කරා දැන් ඇහෙනවද දැන් ඇහෙනවද right හොඳයි right එතකොට ප්‍රධාන කොට ධර්ම වාක්‍ය වලට එතකොට අපිට කියනවා ස්වාමීන් වහන්සේ ප්‍රේමය අනුව යන්න. එතකොට අපි යන මේන් ගමන් මාර්ගේ ගමනාන්තේ මොකද අපේ ප්‍රධානම ගමන තමයි ප්‍රේමය. ප්‍රේමය කියන මාර්ගය තමයි අපි යන්න අවශ්‍ය. ප්‍රේමය කියන එකේ යනකොට නමුත් ආත්මික දීමනාවලට ආශා වෙන්න කියන පරිච්ඡේද 14. ආමේන්. ආත්මික දීමනාවලට ඒ කියන්නේ අපි ගමන යනකොට අපිට අවශ්‍ය මොකක් හරි රටකජ කොටක් නේද? එතකොට පොඩි ජූස් එකක් කරක්චායි එකක් ඒ වගේ පුංචි දේවල් අපිට ගමනේ මැදදී අපි අරගන්නවා පාරනවා මැදනවත්තලා නේ. ඒතකොට ඒ වගේ දේවල් තමයි මේ ආත්මික දීමනා කියලා කියන්නේ. අපි යනවා නම් යන්න ඕනේ ප්‍රේමය කියන මාර්ගේ. ඒ මාර්ගේ ගියොත් තමයි රටකජ ගොඩ අපිට ආශිර්වාදයක් වෙන්නේ. ආමේන්. ඒ වගේම අපිට කරක්චායක ආශිර්වාදයක් වෙන්නේ. නැත්තම් අපි රටකජ ගොඩ පස්සේ යන්න ගියොත් එහෙම රටකජු මුදලාලි ගෙදර යන්න වෙනවා. නැත්තම් කරක්චායි බංගලි කොල්ලගාගේ ගෙදරට යන්න වෙනවා. එහෙම නමුත් ඒක නෙමෙයි අපේ මාර්ගය. අපේ මාර්ගය ඇවිල්ලා ප්‍රේමය කියන මාර්ගයයි. ඒ නිසා සියල්ලටත් වඩා නේ ප්‍රධාන කොට ධර්ම වාක්‍ය කියන්ට ආශා වෙන්න. ධර්ම වාක්‍ය. මොනවද ධර්ම වාක්‍ය කියන්නේ? දේව වචනේ කතා කරන්න. ආමේන්. දේව වචනය පැහැදිලිව කතා කරන්න. දේව වචනේ තේරුම් ගත්තා වගේම ඔයා තේරුම් ගත්තා වගේම තව කෙනෙක්ට කතා කරලා තේරුම් කරලා දෙන්න. ආමේන්. හලෙලූයා. රයිට්? මොකද ධර්ම වාක්‍ය තුලින් මොකද වෙන්නේ? ස්වාමීන් වහන්සේ වචනේ තුල ජීවමානයි. ආමේන්. මේ වචනේ හදාරන්න මේ වචනේ අවබෝධ කරගන්න අපි ස්වාමීන් වහන්සේව තේරුම් ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේගේ සැලැස්ම තේරුම් ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මොන විදියට හිතන කෙනෙක්ද? මොන වගේ විදියට නේ? අපි කැමති අපි ආදරය කරන කෙනෙක් නේ? අපි ආදරය කරන කෙනෙක් ඉන්නවනම් අපි කැමති ආදරය කරන කෙනාව තේරුම් ගන්න නේ? නේ? එයාව කල්ලිවල්ලි කියලා දාලා හිටියොත් මොකද ඒකෙන් කියවෙනවද අපි ආදරය කියලා යාට? නෑ. නේ අපි ආදරය කරන කෙනෙක් ඉන්නවනම් නේද? බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනම් අපි කැමති යා මොන වගේ කෑම වලටද කන්න කැමති? චයිනීස්ද ඉටලියන්ද අරබිද නේ? එතකොට චොක්ලට් නම් මොනවාද මොන චොක්ලට් එක දාසම මොන මල් වර්ගේ දාසම නේ? නේ මොනවාගේ බර්ත්ඩේ එකට හරි ප්‍රසන්ට් කරද්දී එතකොට මොනවද දෙන්න පුළුවන්? එයා කැමති මොන වගේ දෙයකටද? නේ මොකද අපි හැම වෙලේම බලනවා එයාව සතුටු කරන්න. හලෙලූයා. නමුත් අපි මොකද කරන්නේ? අපි අර ඔක්කොම වටේ ඉන්න කට්ටිය සතුටු කරනවා අපි දෙවියන් වහන්සේ අර. නේ? අපි ඒකේ මාර්ගය හොයන්නේ නැහැ. හලෙලූයා. නමුත් උන්වහන්සේ කියන මොකද ධර්ම වාක්‍ය කතා කරන්න. හලෙලූයා. තවත් කෙනෙක්ට ඔයා ඉගෙන ගන්න දේ තව කෙනෙක්ට බෙදා ගන්න.
තව කෙනෙක් එක්ක කතා කරන්න. ඔයා ඉගෙනගෙන ඔයා මොකක්ද අර මොනවද ඒකට කියන්නේ අර මොනවද බෝසත්වරයා වාගේ නේ බෝධිසත්වයා වාගේ ඔයා ඉගෙනගෙන ඔයා ඔළුවේ තියාගෙන ඔයා සියල්ල දත් වාගේ ඉන්න එපා. ආමේන්. එක දවසක එක වචනයක් ඇහුවා නම් ඒක කාත් එක්ක හරි බෙදා ගන්න. හලෙලූයා. මේ හැමෝටම දැන් කණ්ඩායමක් තියෙනවා. මේ හැමෝම නේ කණ්ඩායම එකතු වෙලා යාඥා කරනවා. මේ හැමෝටම යාළුවෝ ඉන්නවා. ආමේන්. ඔයා හැමෝටම දරුවෝ ඉන්නවා. ඔයගොල්ලන්ගේ ගෙවල් වල අය ඉන්නවා. ඒ අයට හැමදාම දේව වචනේ අහන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ. ආමේන්. කණ්ඩායම් නායකයෝ තමන් වචනයක් ඉගෙන ගත්තාම ගිහිල්ලා ඒ වචනේ කණ්ඩායමත් එක්ක බෙදා ගන්න. අද අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අද අලුත් දෙයක් ස්වාමීන් වහන්සේ කරා නම් ඒක බෙදා ගන්න. ආමේන්. හලෙලූයා. ඒ වගේම තමයි ඔයාගේ දරුවන් එක්ක බෙදා ගන්න. පුතා දුව එක්ක හැමදාම කෑවද බිව්වද කියලා අහන්න එපා. නේද? ඒගොල්ලෝ හැමදාම කනවා හැමදාම බොනවා. ආමේන්. මොකද බඩගිනි වුණොත් අනිවාර්යෙන් මේ පූසපවා නේද? මේ සතා පවා බඩගිනි වුණා නම් ගිහිල්ලා කෑමක් හොයාගෙන කනවා. ඉතින් ඔයාගේ දුවයි පුතයි කියලා ඉතින් මේ පුංචි නෑනේ අත දරුවෝ නෙමෙයි. ආමේන්. ඒ හින්දා ඒගොල්ලන්ගේ හැමදාම අහන්න ඕනේ ඔයා කෑවද බිව්වද කියලා. ඒගොල්ලෝ බඩගිනි වුණාම මොනවා හරි කයි. ආමේන්. නමුත් එයාට ජේසුස් වහන්සේම නෑ. ආමේන්. ඒ නිසා යාත් එක්ක වචනේ බෙදා ගන්න වැඩිපුර. හලෙලූයා. අරකට වඩා ඒගයිගේ සාමාන්‍ය ජීවිතයේ දේවල් වලට වඩා ධර්ම වාක්‍ය ස්වාමීන් වහන්සේගේ වචනයත් එක්ක කතා කරා. ස්වාමීන් වහන්සේ වඳුන්වලා දෙන්න. හලෙලූයා. ඒක එතකොට මොකද අයියෝ ඒගොල්ලෝ ඉතින් පිළිගන්නේ නෑනේ පාස්ටර්. ඒගොල්ලෝ ඉතින් ඔයා විශ්වාස කරන්නේ නෑනේ. එයයි විශ්වාස කරන්නේ නැත්තේ. ඒක ඔයාට කියන්නත් බෑ විශ්වාස කරන්නේ නැහැ කියලා. ඔයා ඒක කිව්වොත් ඒක සිද්ධ වෙන්නේ යනවා. ආමේන්. හලෙලූයා. එයා ජේසුස් වහන්සේව නොදන්නා නොදැන ගත්තාට එයාගේ ඇතුලේ ඉන්න ආත්මය එයාට දෙවියන් වහන්සේ දුන්න ඒ ආත්මය දෙවියන් වහන්සේව හොඳට හඳුනනවා. හොඳ හැටි අඳුරනවා. එයාට දෙවියන් වහන්සේ නැතුව එයා කන්නලව් කර ඉන්න දෙවියන් වහන්සේට මොර ගස ඉන්නේ. කෑ ගගහ ඉන්න වේදනාවෙන් දෙවියන් වහන්සේ නැතුව ආත්මෙට වෙහෙසයි මම එදා කතා කරන්නේ. යෝබ් පොතේ කිව්වා හලෙලූයා අපේ ජීවිතේ නිසා අපි ජීවත් වෙන අපේ ජීවිත රටාව අපේ ආත්මයට වෙහෙස කරයි. ආමේන්. අපි පව් කරද්දී අපි මේ ලෝකයේ විදිහට ජීවත් වෙද්දී අපි මාංශයට ඕන දේවල් කර ජීවත් වෙද්දී අපේ ආත්මයට වෙහෙසයි. අපේ ආත්මයට වෙහෙසුණාම ඒවා මොකද කොයි විදිහටද පිටපයින්නේ ඒවා? කොයි විදිහට පිටපයින්නේ? අපි එහෙම මෙහෙන් ඔන්න ලෙඩ වෙන්න ගන්නවා. ලෙඩ වෙනවා කියන්නේ මොන වගේ ලෙඩද? මේ උණ හෙම්බිරිස්සාව නෙමෙයි. විශේෂ ලෙඩ, හොද කරන්න අමාරු ලෙඩ, ශාපයක්ව පවතින ලෙඩ. ආමේන්. ලෙඩ වෙන්න ගන්නවා. මානසික ලෙඩ හැදෙනවා. මානසික ආතතිය කියයි අරක කියයි මේක කියයි. මෙහෙම කරද්දි තද වෙනවා. මෙහෙම කරද්දි කේන්ති යනවා. හලෙලූයා. ඇයි අපේ ආත්මයට අවශ්‍ය දෙවියන් වහන්සේව ආත්මයට හරි විදියට හම්බෙලා නැහැ. හලෙලූයා. ආමේන්. ෆෝන් එක නේ. අපි ෆෝන් එක බැටරි වැස්සොත් එහෙම සමහර ෆෝන් ඉස්සර තිබ්බ කී ගාලා හරි සද්දයක් එනවා. බැටරි එකට චාර්ජර් එකට ගහනකම් මේකේ සද්ද නවතින්නේ නැහැ. නේ? සද්ද නැවතුන ගමන් හරි. අන්න ඒ වගේ තමයි දෙවියන් වහන්සේට අපේ ඇතුළාන්තයේ තිබෙන අපේ ආත්මය අපේ දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධ වෙනකන් අපේ ආත්මය අර වගේ කී ගග කෑ ගහනවා. ඒක ඇහෙන්නේ දෙවියන් වහන්සේට විතරයි. ආමේන්. ඔයාට ඇහෙන්නේ ඔයා ගණන් ගන්නෑ. හලෙලූයා. ඔයාට එක යාඥාවක් අතපසු වෙද්දී ඔයාට එක දෙයක් සමහරට එක සබතක් මිස් වෙද්දී ඔයා දන්නේ ඔයාගේ ආත්මය කොයිතරම් කෑ ගන්නවද කියලා. ඒවා පිටපයින්නේ කොතනින්ද? පිටපනින්නේ ඔයාගේ ඒ සතිය තුළ ඔයාට එන ප්‍රශ්නයකදී ඔයාට දැනගන්න පුළුවන්. ඔයාට මොකක් හරි කොහෙන් හරි ප්‍රශ්නයක් එනවා. ඇයි ආත්මය ශක්තිමත් නැහැ ඒ ප්‍රශ්නට මුහුණ දෙන්න. ඔයා එක සබතක් ඔයා මිස් වුණොත් ඔයාගේ එක යාඥාවක් මිස් වුණොත් හලෙලූයා. මොකද වෙන්නේ? අර ෆෝන් එකේ බැටරි බැස්සා වගේ. එන ප්‍රශ්නෙට මුහුණ දී ගන්න බැරි වෙනවා. හලෙලූයා. ඔයාට හරි ප්‍රශ්නයක් අයියෝ පාස්ටර් මාර වැඩේ නෙමෙයි ගිය සතියේ උනේ අයියෝ හිතා ගන්න බැරි දෙයක් නෙමුනේ. ආමේන්. ඇයි අපිට ශක්තිය නැහැ අපේ ආත්මය ශක්තිමත් කරන දෙවියන් වහන්සේ එක්ක අපි සම්බන්ධ වුණේ නැහැ. ආමේන්. හලෙලූයා. එනිසා ඒක අවශ්‍යයි.
ඔයා හොඳ අම්මා කෙනෙක් නම් තමන්ගේ දරුවන්ට ගැලවීම දෙන්න. ඔයා යහපත් අම්මා කෙනෙක් කියලා කියනවා නම් දරුවන්ට දෛව වචනේ කතා කරන්න. ඒගොල්ලෝ පිළිගන්නේ නැති වෙයි, ඒගොල්ලෝ දන්නේ නැති වෙයි. නමුත් ඒගොල්ලන්ගේ ඇතුළාන්තයේ තිබෙන ආත්මය දෙවියන් වහන්සේගේ වචනයට කෑදරයි, පිපාසයි. ආමෙන්. වචනය තුලින් තමයි ඒ ඇයට ඒ ආත්මය දෙවියන් වහන්සේගේ ගලායගෙන යන්නේ. මොකද දැනට ඒගොල්ලෝ සභාවට එන්නේ නැති වෙයි. දැනට ඕගොල්ලන්ට අත තියලා යාඥා කරන්න පුළුවන් මට්ටමක ඒගොල්ලෝ දුරක නැතුව ඇති. හලෙලූයා. නමුත් වචනය තුලින් ඔයාට පුළුවන් දෙවියන් වහන්සේව ඒගොල්ලන්ට දෙන්න. ආමෙන්. හලෙලූයා. ඒතර ධර්ම වාක්‍ය පවසන්න කතා කරන්න. කියන්ට ආශා වෙන්න. ඒ නිසා හැම වෙලේම වචනේ කතා කරන්න ආස වෙන්න. මක් නිසාද අන් භාෂාවකින් කතා කරන්න මනුෂ්‍යයන්ට නොව දෙවියන් වහන්සේට කතා කරන්නේ. ඔහු ආත්මයෙන් රහස් කතා කරන නමුත් කාටවත් තේරෙන්නේ නැත. හලෙලූයා. අපි ආස වෙනවා අන්‍ය භාෂාවන්ට. ආමෙන්. හලෙලූයා. අපි සමහරවල් පුංචි ළමයින් වුණා නේ අපි ගමනක් එක්කන් යනකොට නේ මේ යම් පුතේ යන්න අපි මේ ගෙදර අන්‍යෝ මට නම් බෑ යන්න මට නම් ඔහෙ යන්න බෑ. ඊට පස්සේ මොකද කියන්නේ? නෑ යන ගමන් අපි මැක්ඩොනල්ඩ්ස් අරන් දෙනවා. නේ යන ගමන් අපි රට කජු අරන් දෙනවා අරකයි මේකයි කියලා අපි ළමයව ගමන්ට එකතු කරගන්නවා නේ. ඒතකොට ඒ වගේ රට කජු එක මැක්ඩොනල්ඩ්ස් එකකට තමයි අපි ආස වෙලා ඉස්සෙල්ලම මේ පාරට බහින්නේ. ආමෙන්. මේ පාරට බහින්න අරකට ආස වෙලා නමුත් අපේ ගමන වෙන එකක්. හලෙලූයා. අපේ ගමන වෙන එකක්. අර රට කජු එකත් එක්ක නේ අර රට කජු එකත් එක්ක අපි පොඩ්ඩක් අපේ හිත සනසගනි. අපේ මැක්ඩොනල්ඩ් එකත් එක්ක අපේ බඩ පොඩ්ඩක් නේ අපි මේ පුරවගනි. නමුත් අපේ ගමන අපිට අරගෙන යන්න බෑ මැක්ඩොනල්ඩ් එකට. අපේ ගමන අපිට අරගෙන යන්න බෑ රටකජු එකට. ආමෙන්. අපේ ගමන අරන් යන්න පුළුවන් ප්‍රේමයටයි ඒ කියන්නේ අපේ දෙවියන් වහන්සේටයි. ඒ දෙවියන් වහන්සේව ලබන දෙවියන් වහන්සේ නම් ප්‍රේමයය. ආමෙන්. ඒ කියන්නේ ප්‍රේමය කියන්නේ දෙවියන් වහන්සේ අපේ ගමන අරගෙන යන්න පුළුවන් අපේ දෙවියන් වහන්සේටයි. අපි අද දවසේ ඉගෙන ගත්ත ඒ ප්‍රේමයටයි. ආමෙන්. අපේ ජීවිතේ ඕනෑම බාධාවක් ජය ගන්න පුළුවන් ප්‍රේමයටයි. අපේ පව් වසන්නෙත් ප්‍රේමයමයි. අපිට මිනිස්සෙක් දිනා දෙන්නෙත් ප්‍රේමයමයි. හලෙලූයා. අපේ සම්බන්ධකම් අලුත් කරන්නේ ප්‍රේමයයි. අපේ ගමන ඉස්සරහට රැගෙන යන්න අවශ්‍ය මුලම ශක්තිය දෙන්නෙත් ප්‍රේමයයි. ආමෙන්. හලෙලූයා. ආමෙන්. අපිට කාගෙන ඉස්සරහට යන්න පුළුවන් අපේ ප්‍රේමයත් එක්ක. ආමෙන්. ඒ ප්‍රේමය තමයි දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ කියනවා මොකද්ද? අන් භාෂාවලින් කතා කරමු රහස් කතා කරයි. ආමෙන්. අපි ස්වාමීන් වහන්සේ එක්ක අපිට රහස් කතා කරන්න පුළුවන් මොනවද රහස්? නේ අපේ ආත්මයේ සංගවිච්ච දේ. අපි හුඟක් වෙලාවට අපි අන්‍ය භාෂාවෙන් මොනවද කතා කරන්න කියන එක අපිම දන්නේ නැහැ. ආමෙන්. ඒකයි රහස් කිව්වේ. ඒක ආත්මය අපේ දෙවියන් වහන්සේගේ ආත්මයත් එක්ක ඒ දෙන්න කතා කරනවා ඒ දෙන්නගේ අඩුපාඩු. හලෙලූයා. මොකද අපිට දැනෙන්නේ අපිට බඩගින්න අපිට දැනෙනවා. අපේ පිපාසය අපිට දැනෙනවා. ආමෙන්. නමුත් අපේ ආත්මේ අඩුපාඩු අපිට හුඟක් වෙලාවට දැනෙන්නේ නැහැ. අපි හිතන්නේ මේ බලන්නකෝ අපේ මොනවා හරි මගේ මේ ලේවල මේ සීනි වැඩි වෙලා. අපි දන්නේ එච්චරයි. නේ අපේ ડોක්ටර් කෙනෙක් වුණත් කියන්නේ එච්චරයි. නැත්තම් අපේ තයිරොයිඩ් ග්‍රන්ථියට මෙහෙම වෙලා. ආමෙන්. අපේ මොකද්ද අපේ අස්තියක් දිරලා අපේ ඇටයක් දිරලා අපේ දතක් වුණු වෙලා අපි දන්නේ ඒ ලෙඩ එද්දී එතන විතරයි. එතන තියෙන අඩුපාඩුව විතරයි. නමුත් අපේ එහෙම වෙන්න අපේ ආත්මයේ ඇතුළාන්තයේ තියෙන අඩුපාඩුව අපි දන්නේ. ඒ ආත්මයේ තියෙන අඩුපාඩුව ස්කෑන් කරන්න තාමත් නේ වෛද්‍ය විද්‍යාවේ ස්කෑනර් එකක් හොයාගෙන නැහැ. ආමෙන්. අපේ ආත්මය ස්කෑන් කරන්න පුළුවන් එකම කෙනා ඇවිල්ලා ආත්මය දුන්න දෙවියන් වහන්සේ විතරයි. ආමෙන්. ඒකට ආත්මය දුන්න දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍යයි. හලෙලූයා. ඒතර ආත්මය දුන්න දෙවියන් වහන්සේ එක්ක රහස් කතා කරන්න පුළුවන් එක මාර්ගයක් තමයි මොකද්ද? අන්‍ය භාෂාව. ආමෙන්. අපේ ආත්මයට පුළුවන් රහස් කතා කරන්න දෙවියන් වහන්සේ එක්ක. හලෙලූයා. පබ්ලික්ලි නෙමෙයි. නේ හැමෝම ඉස්සරහ නෙමෙයි. නේ දැන් අද දවසේ මොකක්ද උනේ? අද දවසේ අපි ලොකු පස්සුතැවිල්ලේ කාලයකට ගියා. නේ අපි දෙවියන් වහන්සේ ඉස්සරහ අපි පස්සුතැවිලි අපේ වරද අපි උන්වහන්සේට කියා දෙනවා. අපේ පව් ගැන උන්වහන්සේට කියා දෙනවා. ආමෙන්.
හල්ලුයා. සමහරවිට අපිම කරගත්ත පව් අපිට මතක නැහැ. සමහරවිට අපි කියන පව් වෙන කෙනෙක් අහන් ඉන්න පුළුවන්. ඒක දකින්න ඒක ඇහෙනවා. ඒ අයට. හල්ලුයා. ඒක සමහරවිට අපිට අවාසියට හිටින්න පුළුවන්. ආමේන්. එයා තම අනිත් කෙනා තමන්ගේ පාපය තමන්ගේ වරද අහගෙන හිටියා වෙන්න පුළුවන්. හල්ලුයා. ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් ඔබට අන්‍ය භාෂාව තියෙනවා නම් ස්වාමීන් වහන්සේ එක්ක ගනුදෙනු කරද්දී ඔය අන්‍ය භාෂාවෙන් ඔයා නොදැනුවත් ඔයාගේ පාපය ගැන දෙවියන් වහන්සේට කියන. ඔයාගේ වරද ගැන කියන එක කාටවත් තේරෙන්නේ නැහැ. ඒක රහසක්. ආමේන්. ඒක යක්ෂයාටවත් තේරෙන්නේ නැහැ. ඒක කිසිම දේව දූතයෙක්ටවත් තේරෙන්නේ නැහැ. මගේ දෙවියන් වහන්සේ එක්ක තියෙන අන්‍ය භාෂාව වෙනස්. ස්වර්ණමාලිට අන්‍ය භාෂාව තියෙනවා නම් ඒ තියෙන අන්‍ය භාෂාවට වඩා. ආමේන්. මම ස්වාමීන් වහන්සේ තුල වෙනස් වාගේම. ආමේන්. අපි එදා කතා කරානේ. නේ මම ස්වමාව මවල තියෙන ස්වාමීන් වහන්සේ වෙනස් විදියට. ඒ නිසා මට අපි එක එක්කෙනාට සසඳන්න බෑ. ඒ වගේ අන්‍ය භාෂාවත් අපිට සසඳන්න බෑ. ආමේන්. ස්වාමීන් වහන්සේ දීලා තියෙන එකට අපේ රහස් කතා කරන්න උන්වහන්සේ එක්ක. ඒක සභාවේ පාවිච්චි කරන දෙයක් නෙමෙයි. මොකක්ද ඒක අපේ මමයි මගේ දෙවියන් වහන්සේ අතර රහස් ගනුදෙනුවක්. රහස් කතා කරන්නේ කොහොමද? රහස් කතා කරනද බස් ස්ටෑන්ඩ් එකක් මැද? රහස් කතා කරනද මේ මහා රැස්වීම් ශාලාවක මයික් එකක් අල්ලගෙන මේ ස්වර්ණමාලි සිස්ටර් මට ඔයාලා රහසක් කියන්න තියෙනවා උන් අහගන්න මේ සංජය සිස්ටර්ට එහෙම කියන්න එපා කියලා මම මයික් එකෙන් කිව්වොත් හරිද? හරිද ඒක? නෑ රහස් කතා කරන්නේ නෑ නේ එහෙමනේ. රහස් කතා කරන්නේ කොහොමද? චුට්ටක් ඉන්නකෝ කියලා නේ. ආණ්ඩ ගහගෙන ගිහිල්ලා මුල්ලකට අරන් ගිහිල්ලා දෙන්න තමයි රහස් ටික කතා කරන්නේ. ආමේන්. අය කාටවත් එන්නේ සතරකන් මන්ත්‍රණය. නේ? සතරකන් මන්ත්‍රණය. එතකොට ඒක රහස කාටවත් ඇහෙන්නේ නැහැ. ඒ දෙන්න විතරයි දන්නේ. ආමේන්. ඒ වගේ තමයි අන්‍ය භාෂාවෙන් අපි දෙවියන් වහන්සේක කතා කරද්දී ආමේන් හලෙලූයා. ඒ අපේ දේ සමහරවිට අපි දන්නෙත් නැහැ. අපේ ආත්මය දෙවියන් වහන්සේ සමයේ සම්බන්ධ වෙන්නේ. ආමේන්. ආත්මය දන්නවා අපි කරපු ඒ හැම දෙයක්ම. සමහරට අපි පව් කියද්දි මෙතන අපි දනකාල උන්වහන්සේට පසුතැවිලෙද්දි සමහර පව් අපි කියන්නේ ලැජ්ජයි ඒ තරමට කියන්නේ. අපිට කරන්න ලේසි නමුත් කියන්න ලැජ්ජයි. ආමේන්. නේ ඒ වගේ ඒවා තියෙන අප්‍රසන්න දේවල්. ඉතින් ඒ දේවල් අපි කියන්නේ නේ ඒවා මගහරිනවා ඒවා මම පන්නනවා. නේ පන්නලා මේ කියන්න ලේසි ඒවා ලැජ්ජාවක් බයක් නැතුව නේ ලැජ්ජාවක් බයක් නැතුව කියන්න පුළුවන් දේ විතරයි අපි උන්වහන්සේ එක්ක කියන්නේ. නමුත් ආත්මය එහෙම කරන්නේ ආත්මය ඔක්කොම ගාලා වමනේ දැම්මා වගේ කියනවා. හල්ලුයා. ඒකයි තියෙන වටිනාකම. ආමේන්. ඒකේ තියෙන වටිනාකම. නමුත් ඒක මාර්ගය නෙමෙයි. ඒක ඔයාගේ ජීවිතේ ඔයාගේ මාර්ගය නෙමෙයි. ඔයාගේ මාර්ගය ඇවිල්ලා මොකද්ද? ප්‍රේමයයි. ආමේන්. නමුත් ධර්ම වාක්‍ය පවසන්නා වර්ධන වීමද දැනුමුතුකමද සැනසීම පිණිස මනුෂ්‍යයන්ට කතා කරන්නේ. ආමේන්. ධර්ම වාක්‍ය පවසන්නේ අන්‍ය භාෂාව රහසක් ඒක කාටවත් තේරෙන්නේ නැහැ. නමුත් ආ ධර්ම වාක්‍යයක් කතා කරොත් දේව වචනේ කාට හරි කතා කරොත් ඒක එයාව වර්ධනය වෙයි ස්වාමීන් වහන්සේ තුළ. එයා යමක් ඉගෙනගෙන තිබ්බනම් ඒකට තවත් ස්තරයක් එකතු වෙයි. තවත් ආත්මික විතර වර්ධනය වෙයි. නේ? තවත් දෙයක් එයා ඇඩිෂනල් දැනගනි. ආමේන්. ඒ වගේම දැනුමුතුකම නැත්තම් එයාට මොනවා හරි තැනක එයාට අවශ්‍ය නම් මොනවා හරි දැනුමුතුකම නේ උදව්වක් අවශ්‍ය නම් මම කොයි විදිහටද මේ විදිහට කරන්නේ මට දැන් මම මේක ගැන මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ ප්‍රශ්නේදී මම මොනවද කරන්නේ එතකොට ඔයා කියන්න පුළුවන් මෙහෙම නේද ඔයාට निराहाරයෙන් ඉන්න පුළුවන් සිස්ටර් මේ විදිහට නෙහෙමියා මේ මුළු සෙනග එදා निराहाරයෙන් හිටියා නේද? ඒ වගේම එස්තර් निराहाරයෙන් හිටියා. ඒ දේවල් ලබා ගන්න, ඒ බලකොටු කඩා ගන්න, එහෙම කියලා ඔයාලට දෙන්න පුළුවන් දැනුමුතුකම. ඒක දැනුමුතුකමක් ලැබෙනවා. එතකොට එයාට ඒ ප්‍රශ්නේ විසඳ ගන්න උදව්වක් ලැබෙනවා. ඒ වගේම සැනසීම පිණිස. හලෙලූයා. කවුරු හරි හිත වේදනාවකින් ඉන්නවනම් මම වරද්දා ගත්තා නේද? මම අතරමං වුණා නෑ එපා එහෙම හිතන්න. ඔයාව කවුරුත් දාලා යන්නේ නෑ. ජේසුස් වහන්සේ දාලා යන්නේ. ආමේන් හලෙලූයා. ඔයාට කවුරු ප්‍රේම නොකළත් ජේසුස් වහන්සේ ප්‍රේම කරනවා. ආමේන්. උන්වහන්සේවත් එක්ක ඉන්නවා. ආමේන්. ඔයාට උන්වහන්සේ තුල හැමදාම සැනසීම තිබෙනවා. ආමේන්. ඒ වගේ එක එකනම සනසන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් වචනය. ආමේන්. නමුත් අන්‍ය භාෂාවෙන් ඔයා ගිහිල්ලා එක්කෙනෙක් අඬන ඉදිරියවක් අතෝ රබෂන් දෙන මහලම නමක් අතර මොනවද මං යා ඵලයන් මා කියන්නේ කියලා කනට එකක් ගා යන මනුස්සයා නේ. තේරෙන්නේ මොනවද කියන්නේ කියලා.
ආමේ. නමුත් ධර්ම වාක්‍ය තේරෙන නිසා වචනය තේරෙන නිසා ඒ මනුෂ්‍යයාට ඒක ආශිර්වාදයක් වෙන්න පුළුවන්. හලලූයා. ඒ නිසා අන්‍ය භාෂාව තවත් මනුෂ්‍යෙක්ට ආශිර්වාදයක් නෙමේ. අන්‍ය භාෂාව තියෙන තමන්ට තමන්ගේම ආශිර්වාදය උදෙසා. ආමේන්. හලලූයා. අන් භාෂාවකින් කතා කරන්න තමාම වර්ධනය කරගන්නේ නමුත් ධර්ම වාක්‍ය පවසන්නා සභාව වර්ධනය කරන්නේ. හලලුයා. අන්‍ය භාෂාව කතා කරන කෙනා කොහොමද තමා වර්ධනය කරන්නේ? මොකද ඒ මගේ අඩුපාඩු මම දෙවියන් වහන්සේ එක්ක බෙදා ගන්නවා. ඒතර දෙවියන් වහන්සේ මගේ අඩුපාඩුව හරි ගස්සනවා. ආමෙන්. දෙවියන් වහන්සේනුත් රහසින් පටන් ගන්න යනවා වැඩේ. කැඩලා බිඳලා තියෙන තැන් උන්වහන්සේ පිළිසකර කරන්න පටන් ගන්නවා. ආමෙන්. ආත්මය ආපහු රීචාර්ජ් කරලා ඔක්කොම සර්කිට් මොන හරි කැඩිච්ච ඒවා ලූස් වෙලා තියෙන ඒවා වයර් කැඩලා තියෙන ඒවා නේද ට්‍රිප් ස්විච් වැඩි කරන්නේ නැති ඒවා ඔක්කොම ටික හරි ගස්සලා උන්වහන්සේ වයර් ඕනනම් ආපහු අලුතෙන් දාලා ස්විච් දාලා ඔක්කොම කරලා ලස්සනට ආත්මේ හරි ගස්සනවා. ආමෙන්. ඒතර ඒකේ මොකද කරන්නේ? තමාමමයි වර්ධනය වෙන්නේ. නමුත් ධර්ම වාක්‍ය අපි වචනය දැන් මේ වගේ වචනේ අපි කතා කරද්දි මොකද වෙන්නේ? හැමෝම මේක දැනගන්නවා. ඒක හැමෝටම මේක ආශිර්වාදයක් වෙනවා. ඒතර මොනම සබාවට ඒක වර්ධනය වීමට ආශිර්වාදයක් වෙනවා. නුඹලා සියල්ලන් අන් භාෂාවලින් කතා කරනවාට කැමැත්තෙමි. නුඹලා ධර්ම වාක්‍ය කියනවාට ඊට වඩා කැමැත්තෙමි. අන් භාෂාවලින් කතා කරන සභාවේ වර්ධනය වීම පිණිස තේරුම් කර නොතෙතොත් ඔහුට වඩා ධර්ම වාක්‍ය කියන කෙනා උතුම්ය. හලලුයා. ඒ නිසා පාවුල්තුමා කියන විශේෂ දෙයට මම කැමැති ඔයගොල්ලෝ අන්‍ය භාෂාවලින් කතා කරනවාට. මගේ අකමැත්තක් නෙමෙයි මමත් කතා කරනවා. නේ උන්වහන්සේ මෙතනදී කතා කරලා කියන මමත් කතා කරනවා. ඒ වුණාට මම කැමැති ඔයගොල්ලෝ වැඩිපුර ධර්ම වාක්‍ය කතා කරනවාට. දේව වචනය කතා කරනවාට. හලලුයා. එතකොට අනිත් මනුෂ්‍යයටව තේරුම් ගන්න පුළුවන්. නැත්නම් ඔය අන්‍ය භාෂාව කතා කරනවා නම් ඒ අන්‍ය භාෂාව තේරුම් කරලා දෙන්න එක්කෙනෙක් ඉන්නෝනේ. ආමෙන්. හලලුයා. නේද? දැන් අපේ සභාවේ ඉංග්‍රීසි කතා කරන සිංහල කතා කරන්නේ නැති. දැන් රෙබෙකලා කට්ටිය කවුරු හරි ආවා. නේ ඒගොල්ලන්ට කොච්චර සිංහලෙන් කතා කරන ඒකත් අන්‍ය භාෂාවක් නේ. ඒගොල්ලන්ට සිංහල කියන්නේ අන්‍ය භාෂාවක්. අනිත් භාෂාවක්, අන් භාෂාවක්. ඒතකොට ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒතර අපි මොකද කරන්නේ? අපි අනිවාර්යෙන් ඒක ඒගොල්ලන්ට තේරුම් කරලා දෙන්න ඕනේ. නැත්නම් ඒක අපි හරිය අසාධාරණයක් ඒගොල්ලන්ට කරන්නේ. ආමේන්. ඒ වගේ අන්‍ය භාෂාවකින් උනත් කතා කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම තේරුම් කරලා දෙන්න ඕනේ. නැත්නම් ඒක හොඳ නැහැ. ආමේන්. ඉතින් සහෝදරනි මම නුඹලා ළඟට ඇවිත් එලිදරව් කිරීමෙන්වත් දැනගැන්මෙන්වත් ධර්ම වාක්‍ය පැවසීමෙන්වත් ගුරුකම් දීමෙන්වත් නුඹලාට කතා නොකොට අන් භාෂාවලින් කතා කළොත් නුඹලාට මොන ප්‍රයෝජනයක්ද? නේ ඇත්තටම කවුරු හරි ඇවිල්ලා දැන් ලොකු පාස්ටර් ආවගෙන් පාස්ටර් කින්ස්ලි එනකන් ඕගොල්ලෝ මග බලාගෙන ඉන්නේ. පාස්ටර් කින්ස්ලි ආවා. ඇවිල්ලා අන්‍ය භාෂාවෙන් ඔක්කොමම ගාවට ගියා. දබරව ගාලා කතා කරා පාස්ටර් ගියා නැගලා යන්න. මොකද්ද වෙන්නේ? ඒක ප්‍රයෝජනවත් උනා නෑ. කවුරුත් දන්නේ පාස්ටර් මොනවා කිව්වද කියලා නේ. අපි හැමෝම මාල බලාගෙන ඉන්නේ ලොකු පාස්ටර් කතා කරොත් එක්ක අනාගත වාක්‍යයක් අහගන්න. එක්ක එළිදරව් වීමක් කතා කරන්න. ආමෙන්. ඒ නිසා පාවුල්තුමා කියන මං ඔයගොල්ලෝ ගාවට ඇවිල්ලා එළිදරව් කිරීමක්වත් කරන්නේ නැතුව මොනවා හරි දැනුම් තේරුමක් දෙන්නේ නැතුව මොන හරි දේව වචනයක් කතා කරන්නේ නැතුව ධර්ම වාක්‍යයක්වත් කියන්නේ නැතුව ආඩ ගුරුකමක්වත් දෙන්නේ නැතුව ඒ කියන්නේ මොනවද මොන හරි දෙයක් උගන්වන්නේවත් නැතුව මොන හරි දෙයක් කියලා දෙන්නේවත් නැතුව එළිදරව් කරන්නේවත් නැතුව අනාගතය ගැනවත් එළිදරව් කරන්නේ නැතුව මම ආපහු හැරිලා ගියොත් මම අන්‍ය භාෂාවෙන් කතා කරලා හැරිලා ගියොත් ඔයාලට ඒක ප්‍රයෝජනයක් නැහැ. ආමෙන්. එසේම ශබ්ද නගන්නා වූ පණ නැති දේවල් නලාව වුණත් වීණාව වුණත් වෙනස් ආකාර ශබ්ද නොකරන්නේ නම් පිඹින්නේ මොකක්ද ගායනා කරන්නේ මොකක්දයි දැනගන්නේ කොහොමද? ආමෙන්. දැන් නලාවක් වුණත් නලාවක් වීණාවක් ඔක්කොම එක විදිහට ඔහේ ප්ලේ වෙන්න ගත්තොත් මොනවා ගහනවද මොකක් ගහනවද කියලා හිතා ගන්න බෑනේ. අර අපි ඉස්සර කියනවානේ ඉස්සර අපි කොහොමද ඔයගොල්ලෝ අපි ඕගන් ක්ලාස් එහෙම යන කාලේ මේ මොනවාද අපේ දැන් ඉතින් කියනවනේ තාත්තලා අම්මලා කියනවනේ අර මොනවා හරි මේ දැන් අර කට්ටිය ආපුවම අපි පර්ෆෝම් කරලා පෙන්නන්න ඕනේ. මෙයා දැන් ඕගන් ක්ලාස් යනවානේ පුතේ ගහලා පෙන්නන්නකෝ සින්දුව. ඉතින් ගහලා පෙන්නන්න වාඩි වෙද්දි තාත්තලා මොකද්ද විහිළුවට කියන්නේ? මේ ගහන සින්දුව කියලා ගහන්න. ඔයා ගහන්න යන සින්දුව කියලා ගහන්න කියන ඇයි ගැව්වට අපිට තේරෙන්නේ නැහැ. මොකද අපි ප්‍රැක්ටිස් වෙලා නැහැ නෙච්චර. පුහුණු වෙලා නැන්නේ. ඒ වගේ මොනද නලාවල් වීණාවල් ඔක්කොම එකට ഘോഷාවක් දෙනවා නම් අපි දන්නේ මොන ගීතිකාවට ඒ නලාව ගහනවද මොන ගීතිකාවට ඒ වීණාව වයනවද කියලා. ආමෙන්. ඒක එතන කාලගෝට්ටියක් විතරයි. ඒක තේරුමක් නැහැ නේ.
එලෙසම හොර නෑව අනුමාන ශබ්දයක් කරන්නේ නම් යුද්ධයට සැරසෙන්නේ කවුද? යුද්ධකට යනකොට හොර නෑව ගහනවනේ. ඒක හොර නෑව වාගේ සද්දයක් නිකන් කරොත් එහෙම ඒක සද්දයක් ආවේ නැත්තම් අන්තිමට කවුරු හොර නෑව සද්ද නිකන් පොඩ්ඩක් ළඟ ඉඳලා ඇහුනොත් එහෙම දැන් හොර නෑව සද්ද කියන සද්ද එක නේ හොර නෑව ගහපුවම මුළු පැත්තම දෙදරන්න ඇහෙනවා නේ සාමාන්‍යයෙන් හොර නෑවකට මයික් එකක් අල්ලන්නේ නෑ මයික් එකක් ඇල්ලුවොත් එහෙම තියෙන මේ බෆල් ඔක්කොම පිච්චිලා යනවා අපේ එහෙම දෙයක් වුණා ඒකල ස්වභාවය සැරයක් හොර නෑව මයික් එකට ගහලා ඔක්කොම මේවා ටික ඔක්කොම ෆ්‍රීකවන්සි අවුල් වුණා ඒ සවුන්ඩ් සිස්ටම් එක පිච්චිලා ගියා මොකද ඒ තරමට සද්දයි ඒක ආමේ ඒතර හොර නෑව කියන එක හොඳට සද්දෙන් මුළු යුද්ධ සේනාව රෙඩි වෙලා ඉන්නවා නම් සටන් කරන්න සූදානම් වෙලා ඉන්නවා නම් මුළු සේනාවටම ඇහෙන්න හොර නෑව ගහන්න ඕනේ නමුත් හොර නෑව මේ ගාලා එකක් කරලා නැවතුනත් එහෙම කාටවත් ඒක ඇහෙන්නේ කවුරුත් ඒක දන්නේ නැහැ අන්තිමට යුද්ධයට යන කෙනෙක් නැහැ ආමේ අන්තිමට යුද්ධේ පරාදයි හල්ලුයා ඒ වාගේම තමයි අපි තේරුමක් නැති වචන කතා කරොත් හලලුයා අපි කිසිම කෙනෙක්ට ඒකේ ප්‍රයෝජනයක් නැහැ අපි අපේ යුද්ධේ ජය ගන්න හම්බෙන්නේ අපි අපේ යුද්ධේ පරාද වෙනවා ආමේන් ඒ නිසා තේරුමක් ඇතිව වචන කතා කරන්න අවශ්‍යයි ආමේන් තේරුමත් එක්ක කතා කරන්න අවශ්‍යයි ඒකයි මම අද දවසේ ඔයගොල්ලන්ට දන නමන එකෙන් උනත් පටන් ගත්තේ ආමේන් අපි දන නමනවා නම් ඇයි අපි දන නමන්නේ කියන එක පිළිගන්න අවශ්‍යයි ඒකත් එක්ක ඒක හදවතින් දන නමන්න අවශ්‍යයි මම මෙහෙම නිසයි දන නමන්නේ හල්ලුයා නැත්නම් ඔයගොල්ලෝ දන්නේ නැති මේ මුස්ලිම් ආගමිකයන් කොහොමද ඒක එහෙමනේ දැන් ඒගොල්ලෝ එක විදිහට ඒගොල්ලන්ගේ බොඩි ස්ට්‍රක්චර් නේ බොඩි ජෙස්චර්ස් තියෙනවා නැමෙනවා දිගෑරනවා දන ගහනවා මේව කරනවා නිකන් අහලා බලන්න සාමාන්‍ය කෙනෙක්ගෙන් ඇයි ඔයාම ওই දේවල් ටික ඔක්කොම කරන්න කියලා දන්නේ නැහනේ ඇයි කරන්න කියන එක දන්නේ නැහැ නේ ඒගොල්ලෝ වැඩි දෙයක් කියවන්නෙත් නැහැ ඒගොල්ලෝ මොකක් හරි දෙයක් කටපාඩමින් කියනවා ඒකත් කටපාඩමින් කියන්නේ ඒක මනසේ ඒගොල්ලන්ගේ තියනවද දන්නෙත් නැහැ ඒගොල්ලන්ගේ හදවතෙන් ඒගොල්ලෝ එක තේරුම් ගන්නවද දන්නෙත් නැහැ ආමේන් හල්ලුයා නැමුණොත් ඇයි ඒගොල්ලන්ගේ අල්ල දෙවියන්ට ඒගොල්ලෝ නැමෙන්නේ ඒගොල්ලෝ දන ගහනවා ඇයි අල්ල දෙවියන්ට දන ගහන්නේ මොකද්ද හේතුව ආමේන් හලලුයා හැම දෙයක්ම අපි කරන හැම දෙයකටම තේරුමක් තියෙනවා අපි කමියුනියන් ගන්න එකට තේරුමක් තියෙනවා අපි දන ගහන එකට තේරුමක් තියෙනවා අපි අත උස්සන එකට තේරුමක් තියෙනවා අපි බිමා දිගා වෙන එකට තේරුමක් තියෙනවා කරන්නම් වාලේ කරන්න එපා එතකොට උන්වහන්සේ නමස්කාරය යන්නේ උන්වහන්සේ කියන්නේ සැබෑකමනොත් ආත්මනොත් මම නමස්කාර කරපල්ලා අරයා අත උස්සන් ඉන්න හින්දා මාත් අත ඉස්සුවා පාස්ටර් එහෙමද නෑ එතකොට මොකද වෙලා තියෙන්නේ අරයාගේ නමස්කාරය යාකෙන් හරියයි ඔය අරයා උස්සන නිසා අත උස්සලා තියෙන්නේ ඔය පැය ගානක් දන ගහගෙන ඉඳී දනිස් පොල් කටු කළු වෙනකන් තුවාල වෙනකන් නමුත් ඔය දන්නේ නැහැ මම දන ගහන්න කියලා ඔක්කොමම දන ගහනවනේ පාස්ටර් ඒ නිසා මම දන ගැහුවා අන්තිමට වගේ දනිස් පොල් කටු ගෙවිලා විතරයි වගේ දනිස් පොල් කටු තැලිලා විතරයි තුවාල වෙලා විතරයි ඔයාගේ ඒ පැය ගානක නමස්කාරයක ස්වාමීන් වහන්සේට 100 ගානක්වත් ගිහිල්ලා නැහැ. ආමේන්. හලෙලූයා. ඒ නිසා අපි අර්ථ දැන ගීත ගායනා කරව කියනවා. ඒ වගේම තමයි අපි අත උස්සනවාද අත උස්සන එකට අපි අර්ථ දැනගන්න ඕනේ. අපි බිම්ම දිගා වෙනවා නම් ඇයි මම බිම්ම දිගා වෙලා කරන්නේ? අයියෝ මට හිටගෙන ඉන්න බෑ කොන්දා මාරු හින්දා මම බිම්ම දිගා වුණා. එහෙමද? නෑ මම වාඩි වෙන්නේ ඇයි මම දන ගහගෙන මම අඬ කුඩු ගහගන්නේ ඇයි මම ඔළුව මගේ බිම තියලා උන්වහන්සේව නමස්කාර කරන්නේ ඇයි අත් දෙකක් තියලා නේ දනිසුත් තියලා මම ඔළුවත් තියලා නළලත් බිම තියලා මම උන්වහන්සේව නමස්කාර කරන්නේ ඇයි හලෙලූයා ඒ මගේ චුට්ටක් ඔළුව රිදුන පාස්ටර් මට නිින්ද යාගෙන ආවා ඉමීට හේමම ඇලුණා මං ඔළුව තියාගත්ත චුට්ටක් කැලට් පාර දැප්පා අනිවාර්යයෙන්ම ටක් ගාලා කොහම සුද්ධාත්මයන් වහන්සේගේ ගීතිකාවෙද්දී ටොයින් ගාලා මං ඇහැරලා ආමේන් ඉතින් වැඩක් නැහැ කිනේ ආමේන් හලෙලූයා අර්ථ දැන ගීත ගායනා කරා වාගේම අර්ථ දැනගෙන අපි උන්වහන්සේ අත්ඔසවන්න ඕනේ නමස්කාර කරන විදිය නමස්කාර කරන්න අවශ්‍යයි දැන් මේ निराහාරය වුණත් නේ මේ निराහාරය ඔයගලන්ට අමාරු වෙන්නේ නැති සමහරට ගෙදරදී ඔහම නෙමෙයි ගෙදරදී අපි මොකද කරන්නේ අපි කන්නේ බොන්නේ නැතුව ඉන්නවා විතරයි නේ මෙච්චර වෙලාවක් අපි මොකක්ද ඉන්නේ අපි මේ පාර නේ අපි පටන් ගත්තත් හරි පාන්දර 5ට පටන් ගත්තත් හරි පැය 3ක්
චුට්ටක් රෙස් කරන්න නැති. නේ? දැන් නිරාහාරය අපි ගෙදරදී කරා නම් මේ වෙනකොට පැය 10ක් විතර රෙස්ට් එකේ ඉඳලා. නේ? ඒකෙන් පැය 2ක් විතර යාඥා කරලා. නේ? එහෙමනේ නේ? අපි දේවල් කරනවාද? එතකොට වෙනස් එක. අපි වෙනස් වෙන්න ඕනේ. ආමේන්. ඒ වෙනස් වීම තුල තමයි උන්වහන්සේට සැබෑ නමස්කාරය සෙවෙන්න යන්නේ. එතකොට තමයි ඒක අපිට ප්‍රයෝජනවත් වෙන්න යන්නේ. ආමේන්. එසේම නුඹලා තේරුම් ගන්නට පහසු වචන දිවෙන් කතා නොකළොත් කියන දේ දැනගන්නේ කොහොමද? නුඹලා හුලකට කතා කරන්නක් මෙන් වේ. ආමේන්. තේරුමක් නැති වුණොත් ඔයගොල්ලෝ හුලකට කතා කරා වගේ. ඒ කියන්නේ මොකද්ද? වචන හුලඟේ ගියා. නේ? අපි කියන වචන අපතේ ගියා. නේ? අපි කතා කරන වචන අපරාධය. අපි කතා කරපු කාලේ අපරාධය. අපේ මේ මොකද්ද? අපේ මහන්සිය අපරාධේ. කාටවත් තේරුනේ නැත්නම් යම් පමණ වෙනස් වූ භාෂාවල් ලෝකයේ ඇද්ද එයින් එකක්වත් අර්ථ රහිත නැත. ආමේන්. කොච්චර ලෝකේ භාෂාවන් තියෙනද? ඒක හැම භාෂාවකටම අර්ථයක් තියෙනවා නේ. නේ? දැන් කවුරු හරි ඇවිල්ලා ජපනීස් කෙනෙක් හරි ජපන් මිනිස්සෙක් ඇවිල්ලා මෙතන මැද ඉඳගෙන අරිගතෝ මුෂි ගාලා මොකක් හරි එකක් කියෙව්වොත් දැන් අපි භාෂාව දන්නේ නැති හින්දා අපිට ග්‍රීක් වගේ. දැන් ග්‍රීක් දන්නෙත් නැහැ නේ අපිට නේ. කොහොම හරි මොකක් හරි නේ ඒ මිනිස්සයා මොනවා කියනවද දන්නේ සද්ද ටිකක් විතරයි අපිට හෙන්නේ. නමුත් ජපන් භාෂාව දන්න කෙනාට ඒක එයා දන්නවා මෙයා good morning ද කිව්වේ good day ද කිව්වේ how are you කියලාද කිව්වේ. ආමේන්. දැන් good morning good day how are you කියන එක දන්නවනේ. ආමේන් හලෙලූයා. නේ ඒ වගේ හැම භාෂාවකටම මේ ලෝකේ තියෙන හැම භාෂාවකටම තේරුමක් තියෙනවා. ආමේන්. මේ සත්තු කතා කරන භාෂාවට පවා තේරුමක් තියෙනවා. සත්තු අඳුරනවා. ආමේන්. පූසගේ භාෂාව පූස දන්නවා. බල්ලගේ භාෂාව බල්ල දන්නවා. හලෙලූයා. ඒ වගේ හැම භාෂාවකටම තේරුමක් තියෙනවා. එබැවින් මම භාෂාවේ තේරුම නොදැනිම් නම් කතා කරන්නාට පරදේශියෙක් වෙමි. කතා කරන්නා මට පරදේශියෙක් වේ. පරදේශියෙක් කියන්නේ කවුද? ෆොරිනර් කෙනෙක්. පිට භාෂාවක් කතා කරන කෙනෙක්. එතකොට ඒ පිට දේශකාරයෙක් එක්ක නේ විදේශිකයෙක් එක්ක කතා කරනවා වාගේ තමයි එයා මගේ භාෂාව දන්නෙත් නැත්නම් මං එයාගේ භාෂාව දන්නෙත් නැත්නම් එයා how are you කියයි එයා how are you කියයි අපි කියයි I'm from Sri Lanka කිය. නේ නේ ඒ වගේ ඒ දේවල් වෙනස් වෙන්න යනවා. එතකොට අරයා අහන ප්‍රශ්නෙට නෙමෙයි මම උත්තර දෙන්නේ. මම අහන ප්‍රශ්නෙට නෙමෙයි එයා උත්තර දෙන්නේ. එතන අර මොකක්ද අර කොහෙද ගියානේ? දර කවුද? කොහෙද ගියේ? නෑ දොම්පෙට යන පාර දොම්පෙට යන පාර කොයිබදෝ කියලා හොනේ කට්ටියක්. ඒ වගේ තමයි ඊට පස්සේ වෙන්නේ නේ. එසේම නුඹලාත් ආත්මික දීමනා ගැන ජොලිතව සිටින බැවින් සභාවේ වර්ධනය වීම පිණිස ඒවා බොහෝ සෙයින් ඇතුව සිටින්ට සොයන්න. හලලූයා. ආත්මික දීමනා තුලින් ජොලිත වෙනවා. දැන් අපි කිව්වා අපි පාරක ගමනක් කරන යනවා නම් නේ රටකජු එකක් අරගත්තාම කරක්චා එකක් පොඩ්ඩක් එහෙම බීපුවම අපිට නිකන් අර නිදිමත ගතිය අර නිකන් නේ නිදිමත ගතිය යනවා පොඩ්ඩක් ආපහු නිකන් නේ ජොලියක් එනවා පොඩ්ඩක් ඇහැරලා එනවා ඊට පස්සේ නේ ඒ වගේ ගතියක් එනවා. ඒතකොට ඒ වගේ තමයි ආත්මික දීමනාවන් කියන ඒවා. අපි ප්‍රේමය කියන මාර්ගයේ ඉතින් අපිට සමාලාවට ඉතින් ඉවසලා දරාගෙන සමාලාවට අමාරුයි ඔය ගමන. ආමේන්. ප්‍රේම කරන එක සමාලාවට අපිට අමාරුයි. දරාගෙන යන්න වෙනවා ගොඩක්. ඉවසගෙන යන්න වෙනවා ගොඩක්. හලෙලූයා. එහෙම යනකොට මොකද වෙන්නේ? අර කොහෙන් හරි චුටි ආත්මික දීමනාවක් මොකද ආයේ කොහෙන් හරි ආය නේ අපිට ඕක වුණා නේ අපි දැන් ළඟදී පටන් ගත්තා හැමදාම හැම සතියකම බ්‍රහස්පතින්දා රාත්‍රී 11ට අන්‍ය භාෂාවෙන් කතා කරන්න නේ අමුතු ජලිතකමක් ආවනේ සිස්ටර් ආමේන් හලෙලූයා නේ අමුතුවෙන් පණගෙන මොකද අන්‍ය භාෂාව අපි සමාජලාවට අපි ගෙදර උනස් වෙලාවකට කතා කරන්න හිතන්නේ නිකන් ඔය අර බෝරින් වුණාම කම්මැලි හිතුනම විනාඩියක් දෙකක් කතා කරනවා මිසක් අපි හිතලා විනාඩි 15ක් 20ක් අන්‍ය භාෂාව කතා කරන්නේ. නමුත් දැන් අපිට අන්‍ය භාෂාව කතා කරන්න හෝරාවක්ම හම්බුණා. පැයක්ම හම්බුණා. ආමේන්. ඒකෙන් මොකද වෙන්නේ? අපි දැන් තවත් වර්ධනය වෙනවා. ඒකෙන් පොඩ්ඩක් ආපවර් කික් එකක් ආව දැන්. අර රටකච්චක් කාලා කරක්ෂා එකක් බීලා දැන් නිකන් දැන් ආයේ ගමන යන්න පුළුවන් ආයේ කික් එකේ. ආමේන් හලෙලූයා. ඒ වගේ ආත්මික දීමනාවන්. එතකොට සුව කිරීමක් එහෙම හම්බුනාම හාස්කමක් දෙකක් වුණාම අපි තව අය පාරක් පොඩ්ඩක් ජොලිතමත් වෙනවා. ආමේන් හලෙලූයා. ඒ වගේ.
එබැවින් භාෂාවෙන් කතා කරන්න තේරුම් කර දෙන්න පුළුවන් ලෙස යාඥා කෙරේවා. ආමේන්. ඒ නිසා අන්‍ය භාෂාවක් කතා කරනවා නම් ඒක තේරුම් දෙන්න පුළුවන් විදිහට ඒ තේරුමත් Tamanට වැටහෙවා කියන යාඥාව අනිවාර්යයෙන්ම යාඥා කරන්නයි කියලා කියනවා. මක් නිසාද මම අන් භාෂාවකින් යාඥා කරම් නම් මාගේ ආත්මය යාඥා කරන නමුත් මාගේ සිහි කල්පනාව ප්‍රයෝජන නැත. ආමේන්. අන් භාෂාවකින් නාම යාඥා කරද්දි මොකද වෙන්නේ? අපිට සිහියෙන් අපිට කල්පනා කරලා කියන්න ඕනේ. දැන් අපි දැන් දන්න භාෂාවකින් අපි යාඥා කරද්දි මොකද වෙන්නේ? යාඥා කරද්දි මොකද වෙන්නේ? අපි වචන ගලප ගන්න ඕනේ නේ. අපි අපේ අදහස් ප්‍රකාශ කරන්න ඕනේ නිසා අපේ වචන ගලපගෙන අපි සිහියෙන් කියන්න ඕනේ. ආමේන්. හලෙලූයා. එතකොට දැන් මේ සභාව ඇතුලේ මේ කියන්න පුළුවන් වචනයක්ද මේක? කියන්න හොඳ නැති වචනයක්ද? ඒ වගේ අපි වචන ගලප ගන්න ඕනේ. වචන හසුරුවා ගන්න. අපි ගෙදර අපේ මේ නංගිට අයියට දුවට පුතාට කතා කරනවා විදිහට අපි යාඥා කරද්දි කතා කරන්නේ. අපි කතා කරන විදිහ වෙනස්. නේ ස්වාමීන් වහන්සේ ඉස්සර අපි වචන හසුරුව ගන්නවා. නේ? නමුත් අන්‍ය භාෂාවේදී අපි ඒක නොදැනුවත් අපෙන් වෙන්නේ. ඒක අපේ ආත්මයත් එක්ක වෙන්නේ. ඒතකොට අපි සිහි කල්පනාවෙන් නෙමෙයි කියන්නේ. අපි දන්නේ නැහැ ඒක ගලප ගන්න. අපි ඒක තේරුම දන්නේ නැති ඉඳ අපි දන්නේ නැහැ ඒක ගලප ගන්න. නමුත් උන්වහන්සේගේ පෞල්තුමා කියනවා මොකද්ද? ඔයා ඒකේ තේරුම දැනගන්න පිණිස යාඥා කරන්න. හලෙලූයා. ඒතකොට ඔයාටත් පුළුවන් ඒකේ තේරුම උනත් වටහලා දෙන්න. ආමේන්. එසේ වීනම් කෙනෙක් ආත්මයෙන් යාඥා කරමින් සිල් කහපවල සිහි කල්පනාවනුත් යාඥා කරමින් ආත්මයෙන් ගීතිකා කරමින් සිහි කල්පනාවනුත් ගීතිකා කරමින්. ඒ නිසා පාවුල්තුමා මොකද කරන්න පටන් ගත්තේ? පාවුල්තුමා අන්‍ය භාෂාවෙනුත් යාඥා කරනවා, තමන්ගේ භාෂාවෙනුත් යාඥා කරනවා. හලෙලූයා. එතකොට හැමෝටම අන්‍ය භාෂාව නොතේරුණා තමන්ගේ භාෂාවත් තේරෙනවා. in the mix එකේ. ආමේන්. එතකොට ගීතිකා ගායනා කරනකොට අන්‍ය භාෂාවෙනුත් ගීතිකා ගායනා කරනවා, තමන්ගේ භාෂාවෙනුත් ගීතිකා ගායනා කරනවා. එතකොට හැමෝටම මේක තේරුම් යනවා. ආමේන්. නැත්නම් නුඹ ආත්මය ස්තුති කරන කල තේරුම් නැති තැනැත්තා නුඹ කියන්නේ කිමක්ද නොදන්නා බැවින් නුඹේ ස්තුති කිරීමට ආමේන් යයි කියන්නේ කොහොමද? ආමේන්. දැන් රෙබෙකා හරි කවුරු හරි ඇවිල්ලා මෙතන සාක්ෂියක් දෙද්දි එයා ස්වාමීන් වහන්සේට ස්තුති කරයි. අපි ඔක්කොම කට අරන් බලන් ඉදී අපිට ඒක තේරුන්නේ නැත්තම් නේ. දැන් අපිට ඉංග්‍රීසි ටිකක් හරි තේරෙන හින්දා එයා කියන එක තේරෙනවා. අපි හිතන්නේ නැහැ එයාගේ අම්මා ඇවිල්ලා නේ පිලිපීන් භාෂාවෙන්, තගලොග් භාෂාවෙන්, ඒගොල්ලොන්ගේ භාෂාවෙන් කිව්වොත් එහෙම අපි කාටවත් තේරෙන්නේ නැහැ. මට තේරුම් කරලා දෙන්නත් බෑ. ආමේන්. ඒතර අපි කොහොමද ඒකට ආමේන් කියන්නේ? අපි කොහොමද ඒකට අත්පුඩියක් ගන්න? අපි නම් ඉතින් ඔය අත්පුඩි ගායින් ඉඳන් හැරියා වගේ නේද? අපි අපේ සාක්ෂි විතරයි නැහැ අනිත් අයගේ සාක්ෂි අහන්නේ නැහැ. අපි කැමති නැහැ ඕන්නේ ඒගොල්ලන්ගේ සාක්ෂි අහන්න ඕනේ. හලෙලූයා ආමේන් ආමේන්. නේ එහෙමද? එහෙම නැහැ. හැමෝගෙම සාක්ෂි අහන්න ඕනේ. හැමෝගෙම සාක්ෂි අහන්න ඕනේ. හැමෝගෙම සාක්ෂිය වටිනවා. පුංචි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. ඔයාගේ වගේ මහා බැරෑරුම් සාක්ෂියක් නොවෙන්න පුළුවන් එයාගේ සාක්ෂිය. එයාගේ සාක්ෂිය සුළු එකක් වෙන්න පුළුවන්. අනේ ස්වාමින් වහන්සේ අද මාව උදේ නැගිට්ටුවානේ කියන එකට එයා සුති දෙන්න වෙනවා පුළුවන්. අයියෝ හැමෝම ඉතින් නැගිටිනවා උදේට. එයා එහෙම කියලා ඔයා නිකන් ඉදි. නැහැ. එයාට ඒක විශේෂයි. ආමේන්. එයාට ඒක වටිනවා. ඒ සාක්ෂිය තුළ ස්වාමින් වහන්සේ ප්‍රසන්නයි. ඔයා අත්පුඩි නොගෙව්ව කියලා ඒ සාක්ෂිය ස්වාමින් වහන්සේට එසවෙන්න තු තියෙන්නෙත් නැහැ. ආමේන්. නමුත් ඔයාගේ යුතුයකම තමයි ස්වාමීන් වහන්සේට මහිමය දෙන ඕනෑම සාක්ෂියකට ඔයා අත්පුඩියක් ගහලා ආමේන් කියන එක. ආමේන්. නැත්නම් මොකද කරනවා? ස්වාමීන් වහන්සේගේ අත්මකත්වය ආයෙත් සුළු කරනවා. ස්වාමීන් වහන්සේට ප්‍රසන්න කරන ස්වාමීන් වහන්සේට සාක්ෂියක් ඔසවන දෙයක් ඔයා සුළු කරනවා. ආමේන්. ඔයාගේ වැඩ නවත්තන්න. සාක්ෂි වෙලාවේදී පඳුරු හොයන එක නවත්තන්න. දසෙන් කොටස් ලියලියා මේ එන්වෙලොප් වල දාලා ඒ වැඩ කරන එක නවත්තන්න. සාක්ෂි කරනකොට හැමදේම පැත්තකින් දාලා අවධානයෙන් අරයාගේ සාක්ෂිය අහන්න. ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න. හලෙලූයා. අදන්නත් කී දෙනෙක් අද දවසේ ඉන්නවද සාක්ෂිය කියාගන්න නැගිටින්න බැරි ශක්තියක් නැතුව. එයා අඩුම තරමේ වචන දෙක තුනක් හරි ගලපලා නැගිටලා ඒ සාක්ෂිය කිව්වා. ආමේන්. හලෙලූයා. ඇයි යක්ෂයා කැමති නැහැ මිනිස්සයා සාක්ෂි දෙනවට දෙවියන් වහන්සේගේ ඉස්සරහා. යක්ෂයා ඕනේ ඔක්කොම උපක්‍රම කරනවා අර මිනිස්සයාගේ කට වහන්න, කට ලොක් කරන්න. ආමේන්. බීතිය ගෙනලා බය කරලා කට ලොක් කරලා මේ මිනිස්සයා පතල්ලු කරනවා. නමුත් එයා නිර්භීතව ස්වාමීන් වහන්සේ ඉස්සරහා නැගිටලා එයා කට ඇරලා ඒ ඔක්කොම අභියෝග හමුවේ එයා කට ඇරලා ස්වාමීන් වහන්සේගේ සාක්ෂිය කියද්දී යක්ෂයා පලා දුවනවා. ඒකම ඇති ඔයාට අත්පුඩියක් ගාලා ස්වාමීන් වහන්සේට ආමෙන් කරලා කියලා ස්තුති කරන්න. ආමේන්. හලෙලූයා.
ආමේන්. ඔයා පටන් ගත්ත තැන ඔයා අමතක කරන්න එපා. අද ඔයා ගිරව් වගේ කියවනවා වෙන්න පුළුවන්. ආමේන්. අද ඔයා ගිරව් වගේ යාඥා කරනවා වෙන්න පුළුවන්. අද ඔයා ගිරවෙක් වාගේ නමස්කාර කරනවා වෙන්න පුළුවන්. අද ඔයා ගිරවෙක් වාගේ සාක්ෂි කියනවා වෙන්න පුළුවන්. හලෙලූයා. මොකද ඔයා ගොඩක් දුර දැන් ඇවිල්ලා නිසා. නමුත් ඔයාත් පටන් ගත්තේ එතනයි. ඔයාටත් පටන් ගන්න යද්දී ඔයා කොයිතරම් ඔට්ටු වෙලාද සාක්ෂි වුණත් වචන ලියාගෙන ආවේ. ඔයා කී දෙනෙක්ගෙන් ඉගෙන ගන්න නැද්ද අනේ සිස්ටර් කොහොමද සාක්ෂි කියන්නේ නැද්ද සිස්ටර් ප්‍රියංකා? ආමේ. අපි කොච්චර කියලා දීලා තියනවද? කී දෙනෙක්ට කියලා දීලා තියනවද? සාක්ෂිය මේ විදිහට කියන්න. ආමෙන්. ඔයා රැට නිින්ද යන්නේ නැහැ. ඔයා දැන් හෙට උදේ සබත මං කොහොමද සාක්ෂිය කියන්නේ? කොයි විදිහටද කියන්නේ? ඔයාට රැට නිින්ද යන්නේ නැහැ. නේ සිස්ටර් අනෝමා. නේ අපිටත් ඒ වගේ කාලයක් තිබ්බා. දැන් මේ අපි මහා ලොකු විද්වතුන් වගේ සාක්ෂි කිව්වට. නේ? අපි දැන් නිකන් අර මොනවාද? ෂඩ්භාෂා පරමේශ්වර සාක්ෂිධාරී වාගේ තමයි අපි සාක්ෂි දරන්නේ දැන්. නේ? අපි යාඥා කරන්නේ ෂඩ්භාෂා පරමේශ්වර යාඥාවේ බලපති වාගේ තමයි අපි යාඥා කරන්නේ. නමුත් නේද අපි පටන් ගත්ත තැනක් තිබ්බා. ආමෙන්. නේ? ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා, මහිමය වේවා, ස්තුති වේවා කියන එකවත් අපිට ගලප ගන්න බැරි කාලයක් තිබ්බා. ආමෙන්. ඒ නිසා අනිත් කෙනාවත් ඒ විදිහටම හිතන්න. හලෙලූයා. එයා අලුත් කෙනෙක් වෙන්න පුළුවන්, ටිකක් හරි පරණ කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් එයාට දන්නේ නැති නිසා එයාට උදව් කරන්න. හලෙලූයා. එයාට උදව් කරන්න. නුඹ නම් හොඳ ආකාරයෙන් ස්තුති කෙරෙහිය, නමුත් අනික් අයට වැඩ සිද්ධ නොවේ. ආමෙන්. ඔයා අන්‍ය භාෂාවකින් වෙන භාෂාවකින් ඔයා හුඟක් වර්ණනා කරලා ස්වාමීන් වහන්සේට ස්තුති කරයි. නමුත් අනිත් එක්කනාට ආමෙන් කියා ගන්න බැරි නම් ඒකට එයාට ඒක තේරුනේ නැත්තම් ඔයා හොඳට ස්වාමීන් වහන්සේට ස්තුති කරලා තියෙනවා. නමුත් ඒ වෙලාවේ වෙන කාටවත් ඒක ස්තුති කරන්න බැරි වෙලා තියෙනවා. ආමෙන්. හලෙලූයා. එතකොට ඒකේ මහිමය ඒ සාක්ෂියේ මහිමය යන්නේ ඔයාගෙන් විතරයි ස්වාමීන් වහන්සේට. අනිත් අයගෙන් ඒ සාක්ෂිය උදෙසා මහිමය ස්වාමීන් වහන්සේට එසවෙන්නේ නැහැ. එතකොට ඒක ලොකු පාඩුවක් අපිට. ආමෙන්. නුඹලා සියල්ලන්ට වඩා මා අන් භාෂාවලින් කතා කරන බැවින් දෙවියන් වහන්සේට ස්තුති කරමි. එසේ වී නුඹ සභාවේදී අන් භාෂාවකින් දසදහසක් වචන කතා කරනවට වඩා අනුන්ටත් උගන්වන පිණිස මාගේ සිහි කල්පනාවෙන් වචන 5ක් කතා කරන්නට කැමැත්තෙමි. පාවුල්තුමා මොනවද කියන්නේ? මම හුඟක් භාෂාවන් දන්නවා. මම ගොඩක් ඕගොල්ලන්ට වැඩිය ගොඩාක් මං අන් භාෂාවන් දන්නවා. මොකද පාවුල්තුමා යෙරුසලමේ මේ හිටියා. මේ පාවුල්තුමා එතකොට රෝමේ මේ නේද? රෝම ජාතිකයෙක්. ඒත් එක්කම පාවුල්තුමා ගොඩාක් රටවල්වල ගිහිල්ලා තිබුණා. ගොඩාක් තැන්වල නේ ස්වාමීන් වහන්සේගේ සුභාරංචි අරගෙන මිෂනාරි ගමන් ගියා. ඒ නිසා පාවුල්තුමා ගොඩාක් භාෂාවන් දැනගෙන හිටියා. අපි රටවල් වලට යන්න නේ අපි මේ භාෂාවන් දැනගන්නවා. නේ ඒ වාගේ පාවුල්තුමාත් ගොඩක් භාෂාවන් දැනගෙන හිටියා. නමුත් පාවුල්තුමා කියනවා එයා දන්න ඔක්කොම භාෂාවලින් වචන 10000ක් කිය කොච්චරද? වචන 10000ක් කතා කරත් වැඩක් නැහැ. හලෙලූයා. එයා නමුත් එක වචන 5ක් නේ එක වචන 5ක් අරගොල්ලන්ට තේරෙන විදිහට කතා කරා නම් අර වචන 10000ට වඩා අර කතා කරන වචන 5 වැදගත් වෙන්න යනවා. ආමෙන්. සහෝදරයනි, නුඹලා බුද්ධිය සම්බන්ධයෙන් ළමයි නොවෙන්න, නපුර සම්බන්ධයෙන් බිලින්දෝ නොවෙන්න, බුද්ධියෙන් පුරුෂයෝ වෙන්න. ආමෙන්. මොකද කියන්නේ? සහෝදරයනි ආදරෙන් කතා කරනවා. පාවුල්තුමා ආදරෙන් කතා කරද්දී චූට්ටක් හොඳට බලන්න ඕනේ. ආදරෙන් කතා කරනවා කියන්නේ පාවුල්තුමාට තද වෙලා කතා කරන්නේ. ආමෙන්. හලෙලූයා. පාවුල්තුමා හුඟක් වෙලාවට තරවටුවක් එකෙන් ගේන්නේ. මොකද්ද ගේන තරවටුව? නුඹලා බුද්ධිය සම්බන්ධයෙන් ළමයි නොවෙන්න. ඒ කියන්නේ මොකද්ද? ඕගොල්ලෝ බබා වෙන්න එපා. නේ අපේ කියන්නේ නේ බබා වෙන්න එපා. ඔයගොල්ලෝ අනේ අපි දන්නේ නැහනේ. ඔව් ඉතින් මම ඉතින් අපි ඉතින් දන්නේ නැහනේ. අපි ඉතින් අන්‍ය භාෂාවෙන් ඉතින් කතා කරා. ඉතින් අපි හිතේ කට්ටියට තේරෙයි කියලා. යකෝ උන්ට තේරෙන්නේ නැති බව උඹ දන්නේ නැද්ද? නේ? එතකොට මොකද කියන්නේ? බුද්ධියේ නපුර සම්බන්ධයෙන් බිලින්දෝ නොවෙන්න. නපුර සම්බන්ධයෙන් බිලින්දෝ නොවෙන්න. ඒ කියන්නේ මොකද්ද? අනේ මම දැනගෙන හිටියේ නැහැ පෝස්ට් එක වැරදක් කියලා. ඒක ලොකු වරදක් වෙයි කියලා ඉතින් මම හිතුවේ නැහැ. ඉතින් මම ඉතින් ඒ වෙලාවේ අයියා එක්ක කතා කරලා යත් එක්ක රවම ගිහිල්ලා ආව විතරයි. ඒක ලොකුවට ඉතින් ගණන් ගන්න දෙයක්වත් නෙමෙයි ඉතින් නේද? මොකද කියන්නේ? පව් කරන්න එපා.
ආමෙන්. පව් කරන්න ගියම බබා වෙන්න එපා. අනේ මම දන්නේ නෑනේ. ඕනෙම මිනිස්සෙක් දන්නවා. ඉගෙනුවේ නැතත්. ආ? පිළිඳ වෙන්න කියලා තියෙන්නේ. නපුර සම්බන්ධයෙන් පිළිඳ වෙන්න. නපුර සම්බන්ධයෙන් බිලින්දෝ වෙන්න සමාවෙන්න. හරි. නපුර සම්බන්ධයෙන් බිලින්දෝ වෙන්න. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? නපුරත් එක්ක. නපුර කියන්නේ මොකද්ද? අද උදේ කතා කරා. නපුර කියන්නේ? නපුර කියන්නේ මොකද්ද? නපුරා කියන්නේ කාටද? සාතන්. සාතන්ගේ දේ ගැන බිලින්දෝ වෙන්න. ආමෙන්. බිලින්ද මොකද වෙන්නේ? පුංචි දරුවා මොකද වෙන්නේ? දන්නේ වගේ ගණන් ගන්න කිසියක්. පුංචි දරුවා පොඩ්ඩක් නැත්තම් නපුරගේ දෙයට බයයිනේ. ඕනම දෙයක් බල්ලෙක් ඇවිල්ලා කෑ ගැහුවොත් අර පුංචි දරුවා ටක් ගාලා බය වෙලා කෑ ගහලා අම්මට හරි තාත්තට හරි කතා කරන දූවගෙන ගිහිල්ලා කාගේ ගාතටද යන්නේ? අම්මා ගාවට නැත්තම් තාත්තා ගාවට. ආමෙන්. හලෙලූයා. හැම වෙලාවෙම මොකක් හරි බඩගින්නක් වුණත් හොයන්නේ අම්මම නැත්තම් තාත්තව. එහා ගෙදර අංකල් තේ ලොකෝ කිරි බෝතලයක් ගෙනාවත් ඒක බොන්න යන්නේ නැහැ. නමුත් අපි මොකද කරන්නේ? අම්මව තාත්තව අතහැරලා කිරි බෝතලේ දුන්න ගමන් අංකල් එක්ක යනවා ඒක. ආමෙන්. නේ? අංකල්ගේ කිරි බෝතලේට අංකල්ගේ සෝඩා එකට අංකල්ගේ ෆැන්ටා එකට අංකල්ගේ කොකා කෝලා එකට අම්මව තාත්තව අතහැරලා අපි යනවා අංකල් එක්ක. ඇයි අපි වැඩි හිටියනේ. අපිට දැන් තීන්දුව తీරන ගන්න පුළුවන්. ආමේ. නමුත් පුංචි බබාලා එහෙම කරන්නේ නැහැ. බබාලා කවුරුත් නේ කොච්චර හොඳ එයා ආසම කෑම එකක් වුණත් එයා දන්නේ නැති කෙනෙක් දුන්නට එයා කන්න යන්නේ නැහැ. නේ? අම්මම දෙන්න ඕනේ. නැත්තම් තාත්තම දෙන්න ඕනේ. එයා අඳුරන කෙනෙක් එයාට දෙන්න ඕනේ. හලෙලූයා. ආමේන්. ඒ නිසා පුංචි දරුවා හැමදාම එයාගේ අම්මයි තාත්තයි ගැන එක්ක අම්මයි තාත්තයි ගාව එයා ආරක්ෂිතයි. නමුත් අපි මොකද කරන්නේ? අපිට කවුද දෙන්නේ කාගෙන් දෙන්නේ කියන එක නෙමෙයි අපිට ප්‍රශ්නේ. අපිට හොඳ දෙයක් ලැබෙනවා නම් අපි දුවනවා ඒක පිටිපස්සේ. ආමෙන්. අද බුරියානි දෙනවා හැමෝටම බුරියානි දෙනවා දේව මෙහෙන් පස්සේ කිව්වත් එම් බුරියානි එක හින්දා සභාව දාලා යන්න. ආමෙන්. හලෙලූයා. කවුද එතන බොරු ඉගෙනවීම කරන තැනක්ද? ආමෙන්. යක්ෂයාගේ තැනක්ද? ආමෙන්. එතන සාතන්ට නමස්කාරයක්ද වෙන්නේ? සභාවකේ දැන් ඔක්කොම දැන් ලංකාවේ තියෙනවා ඩීමන් වර්ෂිප් නේ? ඒවට කියන්නේ චර්ච්. ඩෙවල් වර්ෂිප් ඒවට කියන්නේ චර්ච්. අපි දකින්නේ මොකද්ද? චර්ච් කියන නම විතරයි. මුල කෑල්ල කියවන්නේ ලුසිෆර් කියලා කියනවා. ලුසිෆර්ස් චර්ච් කියවල ඒක දන්නේ නැහැ ලුසිෆර්. කවුරු හරි හිටපු සාන්තුවරයෙක් වෙන්න ඇති කියලා යනවා අපි. ආමෙන්. නේ? ඇයි අපි බලන්නේ දෙන දේ විතරයි. අපි බලන්නේ අපේ අම්මා තාත්තගෙන්. ආමෙන්. අපේ අම්මා තාත්තගෙන් ලැබෙන දේ පුංචි දරුවෙක් පොඩ්ඩ නැත්තම් අම්මා තාත්තා ගාවට ගිහලා හැංගෙන්නේ. අම්මා යන්න හදද්දි දාලා යන්න එපා කියලා අඬනවා. තාත්තා බැරට යන්නේ නැද්දි දාලා යන්න එපා කියලා අඬනවා. නමුත් අපි අම්මටයි තාත්තටයි කුද කියලා නේද? අපි දෙවියන් වහන්සේ කොහෙ ගියත් අපිට කමක් නැහැ. නේ? අපේ වැඩේට අපි ඕන වෙලාවට දෙවියන් වහන්සේ ආවොත් එකයි නැත්තම් නාවොත් එකයි. දෙවියන් වහන්සේට අපි ඕන නම් එච්චරයි. නැත්තම් ඉතින් අපි කමන්නේ අපි යනවා අපේ වැඩවලට අපිට වැඩ තියෙනවා. ආමේන්. අපි ඉන්නේ don't care. හලෙලූයා. නමුත් දරුවෙක් කියන්නේ එහෙම නෙමෙයිනේ. දරුවෙක් කඩම ගානේ අම්මට තාත්තට ටොයිලට් එකකටවත් යන්න දෙන්නේ නැහැ. ගිහිල්ලා දොර ගාවින් අස්සෙන් ගිහිල්ලා අඬා ඉන්නවා. ආමෙන්. එයා හිතන්නේ පුංචි වෙලාවකට විනාඩි 5කට හරි පොඩ්ඩක් ඇඳේ තියලා ගියොත් එහෙම එයා හිතන්නේ ඇව දාලා ගියා වගේ. නමුත් අපිට පුළුවන් අවුරුදු ගාණක් වුණත් චර්ච් යන්න නැතුව ඉන්න. ආමෙන්. නේ? අපිට පුළුවන් අරක කියලා මේක කියලා ඒක නිසා කියලා හේතු කියා සභාවට නොයා ඉන්න. යාඥා නොකර ඉන්න. නමුත් දරුවක් කියන්නේ එහෙම නෙමෙයි. හල්ලුයා. දරුවෙක් කියන්නේ එහෙම නෙමෙයි. දරුවට පැය 24ම අම්මා ගාව ඉන්න ඕනේ. පැය 24ම තාත්තා ගාව ඉන්න ඕනේ. හල්ලුයා. නමුත් අපිට තාත්තා නැතුව ජීවත් වෙන්න පුළුවන්. ආමේන්. තාත්තා උස්සගෙන ගියොත් තමයි. තාත්තා ඇවිල්ලා වාහනයක් එවලා නේ තාත්තා අපිව ලෑස්ති කරවලා කොණ්ඩේ පීරලා වාහනෙන් තියලා වාහනේ අරගෙන චර්ච් එක ගාවට ගෙනල්ලා එතනනොත් ඊට පස්සේ පාවඩ දාලා චර්ච් එකට ගෙනහිල්ලා පුටුවක් උඩ වාඩි කරවලා ඒත් හරියන්නේ නැහැ.
හොඳට කන්න බොන්න දීලා නේ ඔළුව අත ගාලා වැරදි වචනයක් කියන්නත් බෑ. නේ ඔයාගේ ඕකනම් වැරදි සිස්ටර් ඕක හදාගන්න වෙනවා කියලා තාත්තා කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? ඊළඟ සතියෙන් දැන් චර්ච් එන්නේ නේ ඒ වෙලෙම නැගිටලා යයි එක්කෝ. මං එන්නේ නෑ අය. මේ තාත්තටද පාඩු. ආමෙන්. දරුවටයි පාඩු. ආමෙන්. හලෙලූයා. ආමෙන්. මම අද කිව්වා වගේ ස්වාමින් වහන්සේ අපිට හුස්ම දෙන තනන් වහන්සේ. ආමෙන්. අපේ එක හුස්මක් අපිට එක හුස්මක් නැති වුණොත් අපිට heart attack එකක් හැදෙලා නැති වෙනවා. අපේ හුස්ම හිර වෙලා අපේ lungs වැඩ කරන්නේ නැතුව නැති වෙනවා. නමුත් උන්වහන්සේ අපිට හුස්ම දෙනවා. නිවැරදි වෙලාවට එකක් උන්වහන්සේ දෙනවාමයි ඒ වෙලාවට. ආමෙන්. නමුත් අපි හිතුනාම සබතට එනවා. අපි හිතුනාම යාඥා කරනවා. ආමෙන්. අපි හිතුනාම උන්වහන්සේ එක්ක කතා කරනවා. හලෙලූයා. නමුත් උන්වහන්සේ අපිට හුස්ම දෙන එක උන්වහන්සේ අඩුවක් කරන්නේ, වාඩුවක් කරන්නේ, නැවතීමක් කරන්නේ. හලෙලූයා. උන්වහන්සේ අපිට ආදරේ. ආමෙන්. හලෙලූයා. අපි උන්වහන්සේ ආදරේ නැත්තේ. ඒ වගේම බුද්ධියෙන් පුරුෂයෝ වෙන්න. බුද්ධියෙන් පුරුෂයෝ වෙන්න. බුද්ධියෙන් නේ බුද්ධිය සම්බන්ධයෙන් ළමයි වෙන්න එපා. නේ අපි දැනගෙන හිටියේ නෑනේ කියන්න එපා. අපි බබාලන බුද්ධියෙන් පුරුෂයෝ වෙන්න. ඒ කියන්නේ මොකද්ද? හොඳට දැනුම් තේරුම් තියෙන කෙනෙක් විදිහට හැසිරෙන්න. මොකද්ද හරි වැරද්ද කියන එක තේරුම් ගන්න. කවුරු හරි අවවාදයක් අනුශාසනාවක් දෙද්දී ඒක ඇයි දෙන්නේ කියන එක තේරුම් ගන්න. Tamanට තියෙන පෞද්ගලික තරහක් නිසා නොවන බව තේරුම් ගන්න. හලෙලූයා. ආමෙන්. අපේ ජීවිතේ හදාගන්න නේද මේක කියන්නේ කියන එක තේරුම් ගන්න. ආමෙන්. ඇයි මේ කතා කරන්නේ? ඇයි මේ විදිහට කියන්නේ? ආමෙන්. හලෙලූයා. කොහෙවත් ගෙනල්ලා තියලා වේවලකින් ගැහුවා නෙමෙයිනේ පොඩි ළමයින්ට ගන්නවා වගේ නේ. මේක හදාගන්න සිස්ටර්, මේක හදාගන්න, මෙතන හදාගන්න, මෙතන හදාගන්න. මේ විදිහට කරන්න කියන්නේ මොකද? ඒක එයාගේ හොඳටමයි ඒක කරන්නේ කියන්නේ. ආමෙන්. එයාගේ හොඳටයි ඒක කියන්නේ. ඒ බව තේරුම් ගන්න අවශ්‍යයි. පුංචි ළමයාට ඒක තේරෙන්නේ නැහැ. පුංචි ළමයාට වරදක් නිවැරදි කරවපම එයාට තේරෙන්නේ නැහැ මේක අම්මා තාත්තා හොඳටයි කියන්නේ කියලා. එයාට කාලයක් ගියාට පස්සේ වැඩිහිටියෙක් වුණාට පස්සේ තමයි එයාට තේරෙන්නේ නැන්නේ අම්මයි තාත්තයි එදා සීනි බෝතලෙන් කාපු එකට මට වේවැල් පාර දුන්න නිසා නේද මම අද දවසේ හොරකම් නොකර ඉන්නේ. ආමෙන්. එයා වැඩිහිටියෙක් වුණාට පස්සේ තමයි එයාට ඒක තේරෙන්නේ. ආමෙන්. ඔයා දැන් ඒ වුණාට පුංචි ළමෙක් නෙමෙයි. ඔයා දැන් වැඩිහිටියෙක්. ආමෙන්. තමන්ගේ වැඩිහිටියෙක්, තමන්ගේ ගුරුවරයෙක් යම් දෙයක් ඔයාගේ නිවැරදි කරනවා නම් ඒ නිවැරදි කරන්නේ තමන්ගේ හොඳට කියන එක බව තේරුම් ගන්න අවශ්‍යයි. ආමෙන්. නැත්තම් ආනේ අපේ ටීචර් මට කැමති නෑ, පාස්ටර් මට කැමති නෑ, පාස්ටර් මට කොහොමමයි කියන්නේ, මටමමයි කියන්නේ. එහෙම කියලා හිතුවොත් එහෙම හැමදාම ඔයා අර හිටපු තැනමයි. හලෙලූයා. ආමෙන්. ඔයාගෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඔයාත් එක්ක තරහ වුණා කියලා පාස්ටර්ට ප්‍රයෝජනයක් නැහැ. ඔයාත් එක්ක වෛර වුණා කියලා ප්‍රයෝජනයක් නැහැ. ඔයාට ඊර්ෂ්‍යා කරා කියලා පාස්ටර්ට ප්‍රයෝජනයක් නැහැ. හලෙලූයා. නමුත් ඔයා හොඳ. හලෙලූයා. හොඳ තැනකට ආවොත් ඔයා හොඳට ස්වාමින් වහන්සේ තුල උන්වහන්සේගේ කැඳවීම තුළ ඉස්සරහට අඩියක් දෙකක් හරි ඔයා ගියොත් ඒකේ ප්‍රයෝජනයක් පාස්ටර්ට තියෙනවා ස්වාමින් වහන්සේ තුල ස්වර්ගෙදී. ආමෙන්. හලෙලූයා. ආමෙන්. ඇයි ඔයාගේ වරද පෙන්නලා දීලා ඔයාව හැදුවා කියන එකට. ආමෙන්. හලෙලූයා. නේ ඒක ප්‍රසිද්ධ නේ තරව ප්‍රසිද්ධ ප්‍රේමයට වැඩිය සැඟවුණු නේ සමාන සැඟවුණු ප්‍රේමයට වැඩිය ප්‍රසිද්ධ තරවටුව වටිනවා කියන්නේ. ආමෙන්. හලෙලූයා. හැදෙන්න ඕනේ. හදා ගන්න ඕනේ. ආමෙන්. වැරදින තැන හදා ගන්න ඕනේ නැතුව ගමනක් නැහැ. හලෙලූයා. එනිසා පුරුෂයෙක් විදිහට හිතන්න. පුරුෂයෙක් විදිහට හිතන්නේ පිරිමියෙක් විදිහට හිතන්න කියන නෙමෙයි. ඒ කියන්නේ වැඩිහිටියෙක් විදිහට හිතන්න. ආමෙන්. Think like a man. ආමෙන්. Think like a man කියන්නේ මොකද්ද? වැඩිහිටියෙක් විදිහට හිතන්න. ආමෙන්. හොඳයි. කොතනද? අන් භාෂාවලින් අන්‍යයන්ගේ තොල්වලිනුත් මම මේ සෙනගට කතා කරන්නේ මේ එසේ වුවත් ඔහු මාගේ වචන නොඅසන්න ඔය ස්වාමීන් වහන්සේ කියන සේකයි විවස්ථාවේ ලියා තිබේ. ආමෙන්. අන්‍ය භාෂාව අන්‍ය ජාතිකයන්ගෙන් තුලින් අන්‍ය භාෂාවලිනුත් අන්‍යයන්ගේ තොල්වලිනුත් මම මේ සෙනගට කතා කරන්නේ මේ ජේසුස් දෙවියන් වහන්සේ කියනවා
ලියවිල්ලේ තියෙනවා මොනවා කියලාද? මම විවිධ පුද්ගලයෝ භාවිතා කරලා කතා කරනවා. විවිධ ජාතිකයන් කතා කරලා විවිධ භාෂාවලින් කතා කරනවා. හලෙලූයා. එක එක්කනට තේරුම් ගන්න පිණිස නොමුත් එක්කෙනෙක්වත් තේරුම් ගන්නේ නැහැ. මෙසේ අන් භාෂාවනාහි අදහන්නන්ට නොව නොඅදහන්නන්ට ලකුණක් පිණිස වේ. නොමුත් ධර්ම වාක්‍ය කීම තිබෙන්නේ නොඅදහන්නන්ට නොව අදහන්නන් උදෙසාය. ආමෙන්. අදහන්නන් උදෙසා දෙවියන් වහන්සේව අදහන්නා වූන් ජේසුස් වහන්සේ පිළිගන්න කෙනාට හල්ලුයා ධර්ම වාක්‍ය වටින්න යනවා. ආමෙන්. තමන් දේව වචනය තුලින් උදව්වක් කරපුවම උපකාරයක් කරපුවම මේ විදිහටයි මේක සිද්ධ වෙන්න ඕනේ සිස්ටර්. මේ විදිහටයි වගේ මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නවා මේ විදිහට කරන්න කියලා තමයි බයිබලයේ තියෙන්නේ. නෙහෙමියා කරේ එහෙමයි, මෝසෙස් කරේ මෙහෙමයි, ආබ්‍රහම් කරේ මෙහෙමයි, එස්තර් කරේ මෙහෙමයි, පාවුල්ලා කරේ මෙහෙමයි කියලා අපිට කතා කරන්න බෑ ලෝකේ ඉන්න කාටවත්. ආමෙන්. හලෙලූයා. නේ අපේ ඉස්කෝලේ අපේ පුතාගේ පන්ති භාර මිස් කිව්වොත් මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා නේ කියලා මට පාස්ටර් වාගේ කියන්න බෑ සිස්ටර් මෝසෙස් මෙහෙමයි කරේ ආබ්‍රහම් මෙහෙමයි කරේ කියලා යාට කියන්න බෑ සිස්ටර් මගේ දැනුම තේරුම විදියට බයිබලේ අරගත්ත මගේ දැනුමෙන් මට කියන්න පුළුවන් සිස්ටර් මේ විදියට කරන්න මටත් මෙහෙම දෙයක් වුණා මමත් කරේ එහෙමයි ආමෙන් හලෙලූයා නමුත් අදහන කෙනෙක් ජේසුස් වහන්සේව දන්න කෙනෙක් දෙවියන් වහන්සේව දන්න කෙනෙක්ට අපිට කියන්න පුළුවන් මෝසෙස් මෙහෙම කරා ආබ්‍රහම් මෙහෙම කරා යෙස්ත මෙහෙම කරා පාවුල්ල මෙහෙම කරා කියලා ඒ අයට තේරුම් කරලා දෙන්න පුළුවන් මොකද ඒ අය ස්වාමීන් වහන්සේව දන්නවා ඒ අය ආබ්‍රහම් කරා කියපම ඒක පිළිගන්නවා මෝසෙස් කිව්වම ඒක පිළිගන්නවා පාවුල් කියපම ඒක පිළිගන්නවා නැත්නම් පිට කෙනාට ඒගොල්ලෝ හයි කවුදනේ ඔයගොල්ලන්ගේ පන්තියේ කව හිටපු කවුරු හරිද කියලා හයි නේ ඕගලන් ගෙදර කවුරු හරි වැඩ කරන කෙනෙක්ද ඔය ආබ්‍රහම් කියන්නේ ඩ්‍රයිවර්ගේ නමද කියලායි මෝසෙස් කියන්නේ ඒ වගේ නේ ඒ නිසා යාට එකකින් වැඩක් නැහැ එබැවින් මුළු සභාව එකට රැස්ව සියල්ලෝම අන් භාෂාවලින් කතා කරත් නම් නූගත් අයවත් නොඅදහන්නන්වත් එහි පැමිණුනොත් ඔවුන් නුඹලාට ඔල්මාදයයි කියන්නේ නැද්ද මොකද කියන්නේ මොකද කියන්නේ අපි ඔක්කොම හොඳ යාඥාවක් දාන පිට අයටත් එන්න කියනවා. ලෝකෙ සෙනගටත් එන්න කියනවා මෙන්න මගේ බර්ත්ඩේ පාටිය කියලා. හොඳේ මගේ බර්ත්ඩේ පාටිය කියලා ලෝකෙ සෙනගටත් එන්න කියනවා සභාවේ සෙනගත් එන්න කියනවා ලෝකෙ සෙනග එනකොට සභාවේ කට්ටිය ඔක්කොම කෑ ගගහා මහ හයියෙන් අන්‍ය භාෂාවෙන් කියවනවා. ලෝකෙ සෙනග මොකද හිතන්නේ? මුන්ට පිස්සු හැදිලාද කොහෙද? මුන්ට උල්මාදේද කොහෙද? ආමෙන්. ඒගොල්ලෝ දන්නේ අන්‍ය භාෂාව කියන්නේ මොකක්ද කියලා. අපිත් මහ ලොකුවට ඒකයි කියන්නේ සුව මෙහෙයන් වලදී කවමදාකවත් අන්‍ය භාෂාව කතා කරන්න එපායි කියන්නේ ඒකයි. මොකද මේ මිනිස්සු හිතනවා අනේ අර දේවාලේ කපුවා වගේ මෙයාත් මේ මොකද්ද භාෂාවක් කතා කරනවා. මෙයාට දෙයියෝ වැහිලා කියලා හිතයි. ආමෙන්. අපිට වැහෙන්න දෙවි කෙනෙක් නැහැ. අපේ දෙවියන් වහන්සේ වැහෙන්න නේ. උන්වහන්සේ නේ. කොහෙවත් ස්පිරිට් එක නෙමෙයි උන්වහන්සේ ජීවමානයි. ආමෙන්. උන්වහන්සේ වැහෙන්න ඕනේ. උන්වහන්සේ එතන ඉඳගෙන උන්වහන්සේ විදිහටම උන්වහන්සේ ක්‍රියා කරනවා. උන්වහන්සේට තවත් කෙනෙක් ඇතුළට ඇවිල්ලා ක්‍රියා කරන්න අවශ්‍ය නැහැ. හලෙලූයා. ආමෙන්. උන්වහන්සේ ගහි මේ වැහෙන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේ එතන ඉඳගෙන ක්‍රියා කරනවා. ඉතින් ඒ නිසා ඔල්මාදයයි හිතයි. ඉන්සාන් භාෂාවන් අන්‍ය භාෂාව ගැන ඔයාට බෑ ලෝකෙ සෙනග ඉස්සලා කතා කරන්න. ලෝකෙ සෙනගට ඒ ගැන කියලා දෙන්න. නමුත් සියල්ලෝ ධර්ම වාක්‍ය කියත් නම් නොඅදහන්නෙක් හෝ නූගත් කෙනෙක් හෝ පැමිණි කල සියල්ලන් විසින් ඔහුගේ වරද හඟවාදී සියල්ලන් විසින් ඔහු විනිශ්චය කරනු ලබන්නේය. ආමෙන්. ඔහුගේ සිතේ රහස් එළිදරව් වන්නේ මෙසේ ඔහු සැබවින් දෙවියන් වහන්සේ නුඹලා අතරෙහි යයි ප්‍රකාශ කරමින් මුහුණින් වැටී දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ. ආමෙන්. නමුත් අපි තේරෙන භාෂාවෙන් අපි දේව වචනය කතා කරොත් ආමෙන්. ඒ එන කෙනා දන්න කෙනෙක් වේවා නොදන්න කෙනෙක් වේවා. ආමෙන්. එයාගේ පව් එයාට එළිදරව් වෙන්න යනවා. එයාගේ වරද එයාට එළිදරව් වෙන්න වෙනවා. හලෙලූයා. එයාගේ සිතේ තියෙන රහස් දේ පවා රහසින් එයා කරපු පාපය පවා එයාට අවබෝධ වෙන්න පටන් ගන්නවා. ආමෙන්. එයාට දැනෙන්න යනවා එයා විනිශ්චය වෙනවා වාගේ. මගේ වරද ගැන නේද මේ කියන්නේ මගේ පාපය ගැන නේද මේ කියන්නේ මෙතන මං හරි ගස්ස ගන්න ඕනේ නේද මෙතන මම හලෙලූයා මෙතන මම නිවැරදි කරගන්න ඕනේ නේද කියන එක එයාට අවබෝධ වෙනවා ඊට පස්සේ එයා විශ්වාස කරනවා ආමෙන් එයාගේ රහස් දේවල් එයාගේ ගැඹුරේ දේවල් ඒ විදිහට එළිදරව් වෙදී විශ්වාස කරන්න යනවා මේ අයත් එක්ක දෙවියන් වහන්සේ ඉන්න බවට
ආමෙන්. මගේ රහස් දේවල්, මගේ හිතේ තියෙන දේවල්, මගේ හදවතේ තියෙන දේවල් කවුරුත් දැනගෙන හිටියේ නැහැ. නමුත් මේ ඇගේ වචන තුලින් ඒ බව ප්‍රකාශ වෙනවා. ඒ කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ මේ එක්ක ඉන්නවා. ආමෙන්. එහෙම කියලා එයා එදා ඉඳන් දෙවියන් වහන්සේව නමස්කාර කරන්න පටන් ගන්නවා. නැත්නම් අන්‍ය භාෂාවෙන් අපි කතා කරොත් මුණ්ඩ පිස්සුයි කියලා එයා හැදලා යන්නේ නැහැ. මොකද අන්‍ය භාෂාවෙන් කියන දෙයක් එයාට තේරෙන්නේ නැහැ. ඒ නිසා හුඟක් අය මේ දවස්වල කරන දෙයක්. සමහර දේව සේවක සේවිකාව පව වරද්දව ගන්න තැන. ඔයා අන්‍ය භාෂාව කතා කරා කියලා හිතන්න එපා. දෙවියන් වහන්සේව නොදන්න කෙනෙක්ට ඔයා තුළ දෙවියන් වහන්සේ ඉන්න බවට ඔප්පු වෙන්න තියෙන ලකුණක් කියලා නැහැ. එයා හිතන්නේ ඔයාට උල්මාදයි කියලා. ආමෙන්. ඒ නිසා අන්‍ය භාෂාව ගැන නොදන්න කෙනෙක් ගාව, දෙවියන් වහන්සේව නොදන්න කෙනෙක් ගාව, සමහරට දෙවියන් වහන්සේව දන්නව නමුත් අන්‍ය භාෂාව කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ කෙනා ඉස්සරහා අන්‍ය භාෂාව කතා කරන්න ගිහිල්ලා ලැජ්ජාවටපත් වෙන්න එපා. එයාව ඔයාට නැති කරගන්න එපා. ආමෙන්. එයා හිතයි එයා බය වෙනවා. හුඟක් වෙලාවට මිනිස්සු බය වෙනවා. අන්‍ය භාෂාව කතා කරනවා දැක්කම මිනිස්සු බය වෙනවා. ආමෙන්. ඔයා සුද්ධාත්මයන් වහන්සේ ලැබිලා කියලා වගේ වෙවුලන්න ගත්තාම මිනිස්සු බය වෙනවා. ආමෙන්. මේක තවත් දේවාලයක්ද කියලා හිතනවා. හලෙලූයා. ආමෙන්. ඒ නිසා ආත්මයන් වහන්සේ, ආමෙන්, ආත්මයන් වහන්සේ අපට සංසුන්කමත්, ආමෙන්, ආත්මයන් වහන්සේ අපට සමාදානයක් දීලා තිනුන් වහන්සේ විවුල්කමේ ආත්මයක් නෙමෙයි. හල්ලුයා. අපි අන් භාෂාව කතා කරන්න ගිහිල්ලා, අපි අන්‍ය භාෂාව අපි උජාරුවෙන් සෙනග ඉස්සරහා කතා කරන්න ගිහිල්ලා, ඒ සෙනග මොකදනේ? ඒ සෙනග අපිට ඕල්මාදයි කියලා ඒ සෙනග බියවුල් වෙලා එතනින් යන්න ගියොත් ඔයා තුලින් යක්ෂයා ක්‍රියා කරලා. ආමෙන්. ඒ නිසා ප්‍රවේශම් වෙන්න. අන්‍ය භාෂාව කතා කරද්දී ප්‍රවේශම් වෙන්න. අපි දැන් වෙනමම කාලයක් අරගෙන තිනවා 11 ඉඳන් 12 වෙනකම් හැම බ්‍රහස්පතින්දම. ඒ වෙලාවේ හැමෝම දන්න අපි අන්‍ය භාෂාවෙන් නමස්කාර කරන්න කියලා. ඒතර එතෙන්ට එන්නේ අන්‍ය භාෂාවෙන් නමස්කාර කරනවා අහන් ඉන්න ආස සෙනග. නැත්නම් අන්‍ය භාෂාවෙන් තමනුත් නමස්කාර කරන්න කැමති සෙනග. අන්‍ය භාෂාව ඉගෙන ගන්න ආශාවෙන් ඉන්න සෙනග. ආමෙන්. ඒතර ඒකට වෙන් කරලා තියෙන කාලේ. අනිත් සෙනග එන වෙලාවට අපි අන්‍ය භාෂාව කතා කරන්න යන්නේ නැහැ. හලෙලූයා. ඒ නිසා තෝරලා බේරලා අලුත් කෙනෙක්ට යාඥා කරද්දි පවා, අලුත් කෙනෙක්ට යාඥා කරලා යවද්දි පවා ඔබ ප්‍රවේශම් වෙන්න. ඔබ අන්‍ය භාෂාව පාවිච්චි කරද්දි. ආමෙන්. ඔබ එයාට තේරෙන භාෂාවෙන් යාඥා කරන්න. ඔයාට සමහරට ඒ භාෂාව බැරි වෙන්න පුළුවන්. ආමෙන්. මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වුණාට මට ඉංග්‍රීසි මහ ලොකුට යාඥා කරන්න බෑ. මොකද මට පුරුදු සිංහලෙන් යාඥා කළා. ආමෙන්. නමුත් මම මොකද කරන්නේ? මම සිංහලෙනුත් යාඥා කරලා මම ඉංග්‍රීසියෙන් පදයක් දෙකක් හරි කියනවා. යාඥාවක් කියනවා සූදානම් කරලා මෙන්න මේ දෙයට උදෙසයි මම යාඥා කරේ කියන එක. ආමෙන්. මොකද යාඥාව අහන කෙනා හරි අපේ වචනේ අහන කෙනා දැනගන්න අවශ්‍යයි අපි මොකද්ද කරේ කියන එක. හල්ලුයා. ආමෙන්. එනිසා අද දවසේ අපි ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙමු. අපි 14 වෙනි පරිච්ඡේදයේ මෙලෙස අවසන් කරන මොහොතේ හලලූයා. සමාවෙන් 14 වෙනි පරිච්ඡේදයේ අපි 25 වෙනි පදේ වෙනකන් අවසන් කළා. හලලූයා. අපි ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. ස්වාමීන් වහන්සේ අපිට ඒ දේවල් කතා කරපු නිසා අන්‍ය භාෂාව ගැන, ධර්ම වාක්‍ය ගැන, දේවචනය කතා කිරීම ගැනත්, අන්‍ය භාෂාව කතා කිරීම ගැනත් උන්වහන්සේ පැහැදිලිව අපිට කතා කරපු නිසා අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමි. අපි උන්වහන්සේට කියමු හලෙලූයා. ස්වාමීනි, තව දුරටත් අන්‍ය භාෂාව ස්වාමීන් වහන්සේ අපේ පුද්ගලික වර්ධනය උදෙසා අපිට බොහෝ සෙයින් පාවිච්චි කරන්න වහන්සේ අපිට ඉඩ දෙන සේක්වා. නමුත් ඔබ වහන්සේ බොහෝ සෙයින් ඔබ වහන්සේගේ වචනය අපට උගන්වන සේක්වා අපේ සහෝදර සහෝදරියන් ස්වාමීන් වහන්සේ වර්ධනය වන පිණිස. වචනේ ඉගෙනගෙන ඒ වචනේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට ස්වාමීන් වහන්සේ කියා දෙන්න. එකිනෙකා සමග බෙදා ගන්න ඔබ වහන්සේ උපකාර කෙරේ වශුද්ධාත්මනේ මගේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ අපට මඟ පෙන්වසේක්වා. ඔබ වහන්සේ අප තුළ ක්‍රියා කරමින් ස්වාමීනි. අන් භාෂාවක් වේවා, අන්‍ය භාෂාවක් වේවා ස්වාමීන් වහන්සේ, අපි දන්නාව භාෂාව වේවා. නමුත් ස්වාමීන් වහන්සේ එකිනෙකාට තේරෙන හැටියට, එකිනෙකා වර්ධනය වන හැටියට, එකිනෙකාට ප්‍රයෝජනවත් වෙන හැටියට ස්වාමීන් වහන්සේ වචනය කතා කරන පිණිස ඔබ වහන්සේ අප පාවිච්චි කරනසේක්වා.
අපේ දිවතොල් මුඛය ස්වාමීන් වහන්සේ අද දවසේ පටන් ඔබ වහන්සේ ආලේප කෙරේවා, අභිෂේක කෙරේවා. ඔබ වහන්සේගේ වචනේ ප්‍රකාශ කරන මුඛයක් කොට ඔබ වහන්සේ අපව ආලේප කෙරේවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේ සියල්ල තුළ අපට මඟ පෙන්වමින් වගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ කරුණාව තුළ අප රැගෙන ඒවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා. ඔබ වහන්සේගේ ප්‍රේමය අනුව යන්ටත් අන් භාෂාවලට ස්වාමීන් වහන්සේ අනිකුත් ආත්මික දීමනාවලට ආශාවෙන්ට ඔබ වහන්සේ අපට උගන්වන සේක්වා. ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ කරුණාව අපට සෑහෙන සේක්වා. ඔබ වහන්සේගේ ප්‍රේමය අපට සෑහෙන සේක්වා. ඔබ වහන්සේම අප තුළ ක්‍රියා කරේවා. ශුද්ධාත්මනි ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ යන්නේ භාෂාව අපි කතා කරද්දීම ඒ යන්නේ භාෂාවේ තේරුම පවා යන්නේ භාෂාවේ අර්ථය පවා ඔව් ස්වාමීන් වහන්සේ හලෙලූයා අපට හැඟෙන ආකාරයෙන් ඔබ වහන්සේ අපට ඒත්තු ගන්වන සේක්වා. අපට කියා දෙන සේක්වා. මගේ දෙවියන් වහන්සේ තේරුමක් ඇතිව අර්ථ දැනගෙන නමස්කාර කරන්ටත් අර්ථ දැනගෙන යාඥා කරන්ටත් අර්ථ දැනගෙන ඔබ වහන්සේගේ නාමය ඔසවන්ටත් ස්වාමීනි ඔබ වහන්සේ අපට උපකාර කෙරේවා. ඔව් ස්වාමීන් වහන්සේ සැබෑ වූ නමස්කාරය ඒ ඔබ වහන්සේ සොයන සැබෑ නමස්කාරය එයයි ස්වාමීනි. අපේ හදවතින් කරන්නා වූ නමස්කාරයයි. අපි අර්ථ දැන කරන නමස්කාරයයි ස්වාමීනි. අපි හදවතින්ම තේරුම්ගෙන ඔබ වහන්සේට ඔසවන දෑතට ඔබ වහන්සේගේ හලෙලූයා හදවතින්ම අපි තේරුම්ගෙන ඔබ වහන්සේට නමන දන හලෙලූයා අපි හදවතින්ම තේරුම්ගෙන ඔබ වහන්සේට ගායනා කරන ගීතවලට ඔබ වහන්සේ ප්‍රසන්නයි ස්වාමීනි. ඒ වාදනයට ඔබ වහන්සේ ප්‍රසන්නයි. ඔබ වහන්සේ කතා කරන වචනයට පවා ප්‍රසන්නයි ස්වාමීනි. එයයි ඔබ වහන්සේට අපිට කරන්න පුළුවන්. අපිට ඔසවන්න පුළුවන් සැබෑ වූ නමස්කාරය. ඔබට ස්තුති වේවා ස්වාමීනි. ඔබ වහන්සේ සොයනවායි කිව්වා. සැබෑ නමස්කාරයෙන් හලෙලූයා ආත්මයෙන් සැබෑකම නමස්කාර කරන කාලයක් පැමිණෙන්නේ දැනටමත් පැමිණ තිබේයයි කිව්වා ස්වාමීන් වහන්සේ. ඒ ආකාරයෙන් ඒ ස්වාමීන් වහන්සේ ඒ කාලයට අපටත් අපිත් අයිතිවන සේක්වා. ඒ කාලයට අපිත් ස්වාමීන් වහන්සේ හලෙලූයා ඔබ වහන්සේ සමග හලෙලූයා ජීවත් වෙමින් ඔබ වහන්සේව සොයමින් ඔබ වහන්සේව පසසමින් ඔබ වහන්සේව නමස්කාර කරමින් ඔබ වහන්සේ සමග සදාකාලයටම ජීවත් වෙන්න ඔබ වහන්සේ අපටත් වරම් දෙනසේක්වා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ජේසුස් වහන්සේගේ නාමයෙන් හලෙලූයා ස්වාමීනි. ඔබට ස්තුති වේවා ප්‍රශංසා වේවා බණ මහිමේ වේවා ස්වාමීනි. ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය හැම කෙනෙක් තුළම වගුරුවා දෙනසේක්වා. අදවසේ ස්වාමීන් වහන්සේ නිරාහාරය පූජාව ස්වාමීන් වහන්සේ මෙලෙස ස්වාමීන් වහන්සේ හලෙලූයා දවසක් හමාර කරන්න ඔබ වහන්සේ දුන්නා වූ කරුණාව නිසා ස්තුති කරනවා. ඔබ වහන්සේ අපට දුන්නා වූ ශක්තිය ධෛර්ය බලය නිසා ස්තුතිවන්ත වෙනවා. අපේ ජීවිතේ බොහෝ ස්ථාන බොහෝ තැන් වලින් ස්වාමීන් වහන්සේ අපට හැරෙන්න ඔව් ස්වාමීන් වහන්සේ බොහෝ ස්ථාන වලින් ස්වාමීන් වහන්සේ වැරදි නිවැරදි කරගෙන පශ්චාත්තාප වෙමින් ඔබ වහන්සේගේ අභිමුඛත්වයේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඔබ වහන්සේගේ පවිත්‍රකම තුළට ඇතුල් වෙන්නත් ඔබ වහන්සේගේ ශුද්ධත්වයේ වෙතට ඇතුල් වෙන්නත් ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨකමට ගණන් ගන්න ලබන්නත් ඔබ වහන්සේ මේ දවස් අපට නියම කර දුන්න දෙවියන් වහන්සේ නිසා අද දවසේ වහන්සේගේ ප්‍රේමය හඳුනාගෙන අද දවසේ වහන්සේගේ ප්‍රේමය තුළ ඒ අන් භාෂාවන් තුළද ඒ ස්වාමීන් වහන්සේ දේව වචනය තුළද ඇති ගැඹුර ඇති ප්‍රයෝජනය ගැන හඳුනාගෙන මගේ දෙවියන් වහන්සේ අපේ ජීවිත ඔව් ස්වාමීන් වහන්සේ හලෙලූයා වෙනස් කරගෙන අපේ ජීවිත හලෙලූයා පිළියෙල කරගන්නට ඔබ වහන්සේ අද දවසේ අපට මඟ පෙන්වූ දෙවියන් වහන්සේ නිසා ඔබ වහන්සේට බොහෝ සේ ස්තුති වෙනවා ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. ඔබ වහන්සේ වචනය තුළින් තව තවත් සොයමින් ඔබ වහන්සේව යාඥාව නමස්කාරය තුළින් සැබෑ වූ නමස්කාරය තුළින් ඔබ වහන්සේට වඩාත් ලං වෙන්න ඔබ වහන්සේ අපට උපකාර කරමින් සිටින දෙවියන් වහන්සේ නිසා ඔබ වහන්සේ අපට ලං වෙමින් සිටින දෙවියන් වහන්සේ නිසා ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ අපව ස්පර්ශ කරමින් ස්වාමීන් වහන්සේ අපේ ආත්මය අපේ හදවත් අපේ සිතුවිලි පවා ස්පර්ශ කරමින් ඔබ වහන්සේව මුණ ගැසෙන පිණිස අප සූදානම් කරමින් සිටින දෙවියන් වහන්සේ නිසා ඔබ වහන්සේට බොහෝ සෙයින් අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. මෙන්න ස්වාමීනි තව දුරටත් ඔබ වහන්සේගේ ශුද්ධ දෑතට අපි බාර වෙනවා. ඔබ වහන්සේගේ ලේ වලට කැප වෙනවා ස්වාමීනි. තව දුරටත් ඔබ වහන්සේ තුල ඔබ වහන්සේගේ වචනය තුල ඔබ වහන්සේව දකින්ට දැනගන්ට අවබෝධ කරගන්ට ඔබ වහන්සේ අපට වරම් දෙනසේක්වා. පියන්නේ වහන්සේ කරුණාව ජේසුස් වහන්සේගේ ප්‍රේමය ශුද්ධාත්මය වහන්සේගේ මඟ පෙන්වීමත් අප තුල නිදහස් කරමින වහන්සේගේ ස්වර්ගයේ විවර කොට ඔබ වහන්සේ අපි කෙනෙක් ආශිර්වාද කෙරේවා. අද දවසේ කරුණ කොටගෙන ඔබ වහන්සේ අපේ ජීවිත පමණක් නෙවෙයි ස්වාමිනේ අපේ පවුල් ඔව් ස්වාමීන් වහන්සේ හලෙලූයා අපේ නිවෙස් පවා ආශිර්වාද කෙරේවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් මේ මුළු නිරාහාරය කරුණ කොටගෙන ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ හලෙලූයා ඔබ වහන්සේගේ නාමය සවේවා. මේ මුළු නිරාහාරය කරුණ කොටගෙන මේ සියල්ල ඔබ වහන්සේට පූජාවක්ම වේවා. පූජාම වේවා. නාසරි ජේසුස් වහන්සේගේම නාමයෙන්.
ආමේන් හලෙලූයා ස්වාමී. ඔබට ස්තුති වේවා ප්‍රශංසා වේවා. ඔබට මහිමය වේවා. ආමේන් හලෙලූයා. හොඳයි 14 වෙනි පරිච්ඡේදයේ තව සුළු කොටසක් තියෙන්නේ. ඕගොල්ලෝ ඒක කියවලා බලන්න. අපි එහෙම වුණොත් 11 වෙනි පැයේදී මම චුට්ටක් ඒක ගැන හඳුන්වා දීමක් කරන්න. ආමේන්. එහෙම කළා අපි 14 වෙනි පරිච්ඡේදය අවසන් කරන්න පුළුවන්. අද එහෙනම් හැමෝටම ජේසු පිහිටයි. ජේසු පිහිටයි. ජේසු පිහිටයි.